හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඉතින් කොහොමද කට්ටිය? ඉරිසන ටිකක් අඩුයි. මට ගොඩ දෙනෙක් මෙසේජ් දාලා තිනවා මම මේ දැයක බල බල හිටියේ මේ ගොඩක් අයට වැස්ස මේ වෙලාවේ. වැස්ස නිසා ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිනවා. අනිත් පැත්තෙන් මේ සමහර අයට පව කට් එක මේ වෙලාවේ. ඉතින් කරන්ට් එක ආපුවාම එන්නම් කියලා දාලා තිනවා කීප දෙනෙක්. වැස්ස නිසා ප්‍රශ්න සිග්නල් ප්‍රශ්න තියෙනවා කියලා එහෙමත් දාලා තිනවා. හරි. ඉතින් හින්දා අපි පටන් අරගමු කතා කරමු මේ මෙතන 20යි 24 ළමයි ඉන්නවද කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් chat box එකේ මට පොඩ්ඩක් දාලා තියන්නේ කියන 20යි 24 උසස් පෙළ කරන්න ඉන්න ළමයි ඉන්නවද කියලා. සෝනුත්තර හාමුදුරුවෝ නම් මට මතකයි මේ හාමුදුරුවෝ 24 විභාගෙ ලියන්න ඉන්නවද කියලා කිව්වා. අනිත් අයත් මට පොඩ්ඩක් එහෙම දාලා තියන්න. කවුරු හරි ඉන්නවනම් chat box එකේ මට direct දාන්නකෝ. ඒතකොට මට ID එකක් ගත්ත හැකි ඔක් මෙතන ඉන්නවා කියලා කට්ටිය. 24 කට්ටිය. ඒගොල්ලන්ට ගොඩක් මේක වැදගත් වෙන නිසා තමයි මම කියන්නේ. අනිත් අයටත් වැදගත්. ඒ කියන්නේ 23 22 ඔක්කොටම මේක. කෙනෙකුට කියලා නැහැ. මොකද මේක කොට දෙනෙක් නොදන්න ගොඩක් දේවල් ටිකක් අද කතා කරන්න යන නිසා. හරි. ඉස්සෙල්ලා මං ගැන පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සමහර අය දන්නේ නැති නිසා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරලා මේ වෙනකොට පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි දේශකයෙක් විදිහට කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරනවා. ඒ අතරතුරේදී උසස් පෙළ BC විෂය හදාරන ළමයින්ට ඔන්ලයින් වලින් අපි දැන් අවුරුදු 3ක් තිස්සේ ඔන්ලයින් ක්ලාසස් පවත්වගෙන යනවා. අනිත් පැත්තෙන් හැම අවුරුද්දකම දැන් අවුරුදු 3ක ඉඳලා අපි මේ උසස් පෙළ විෂයන් තෝරගන්න එක. ඒ කියන්නේ BC කරාද නැද්ද ඒක අදාළ නැහැ. ඕනිම විෂයක් උසස් පෙළ කලා විශේෂ කලාවලට කලා විෂයක් තෝරගන්න කලා සිද්ධ කරන ආර්ට් කරන ඕනිම ළමයෙක්ට මේ විෂයන් තෝරගන්න එක ගැන සහ මේ ඉසඩිස්කෝ එක ගැන අයිඩියා එකක් ගන්නත් අනිත් එක තමයි මේ කැම්පස් එකට තෝරගන්න පාවිච්චි කරන කට් ඔෆ් මාර්ක් එක. ඒක කොහොමද ඒකෙන් කොහොමද විශ්වවිද්‍යාලයක් තෝරගන්නේ කොහොමද අපි විශ්වවිද්‍යාලයකට අහු වෙන්නේ අපි විශ්වවිද්‍යාලයකට සිලෙක්ට් වෙන විදිහකට කොහොමද රිසල්ට් එකක් ගන්නෙ මෙන්න මේ ගැන කතා කරනවා. ඉතින් ඒක මම හිතන්නේ BC කරත් නැතත් වෙන මොනවා හරි සබ්ජෙක්ට් එකක මොක කරත් මේක ගොඩක්ම වැදගත්. මොකද ඒකට හේතුව අපි A level කරන කාලේ කවමදාකවත් අපිට මේ ඉස ඩිස්කෝ එක ගැන අහලා තිබුණාට මොකද්ද මේක කියලා දැනගෙන හිටියේ නැහැ. කොහොමද හැදෙන්නේ කියලා දන්නේ නැහැ. මම හිතන්නේ බොහෝ දෙනෙක් දැනට දන්නේ නැතුව ඇතිනේ මේ 23 කරන අය වුණත් 22 කරන අය වුණත් සමහර විට බොහෝ විට මේ ගැන අවබෝධයක් නැතුව ඉතින් මට ඕනි වුණා මේ දැනට අවුරුදු 2කට කලින් ළමයින්ට මේ අයිඩියා එක දෙන්න මේ අදහස දෙන්න. මොකද අපිට නොලැබිච්ච එකක් නිසා මේක හරි පහසුවෙන් අපිට ඔන්ලයින් එක හරහා කරන්නත් පුළුවන් නිසා. එකක් විෂයන් තෝර ගැනීම, අනිත් එක තමයි ඉසඩිස්කෝ එක හැදෙන විදිය, අනිත් එක තමයි කැම්පස් එකට තෝරගන්න ඉසඩිස්කෝ එක අනුව තෝරගන්න කට් ඔෆ් මාර්ක් එක මොන වගේද ඒකෙන් කොහොමද අපි විශ්වවිද්‍යාලයක් තෝරගන්න පුළුවන් වෙන්නේ, අපි විශ්වවිද්‍යාලයකට තෝරගන්නේ කොහොමද මේ ගැන අයිඩියා එකක් දෙන්න. මෙතන එතකොට ඉන්නවා 24 කට්ටිය ඉන්නවා 23 කට්ටිය ඉන්නවා. එහෙම BC කියන්නේ බුද්ධ ධර්මයේ නේද කියලා අහලා නැහැ. BC කියන්නේ බුද්ධ ධර්මයේ නෙමෙයි, වෙනස් වෙනවා. අපිව කතා කරමු ඉස්සරහට ඉන්න රැඳිලා ඒ ඔක්කොම කතා කරන හැම විෂයක් ගැන. කියන්නේ BC ගැන විතරක් නෙමෙයි අද කතා කරන්නේ. සියලුම විෂයන් ගැන කතා කරනවා. හරි. ඕගොල්ලෝ මොන ඉයර් එකේද එක්සෑම් එක කරන්න කියලා මට පොඩ්ඩක් chat box එකේ දාලා තියන්න. හරි. අද ඔයගලන්ට මම දෙනවා ටියුට් එකක්. ඉතින් ටියුට් එක මම හිතන්නේ මේ වෙනකොට මම දැම්මා chat box එකේ ඔයගලන්ට පෙන්නනවද දන්නේ නැහැ. මට පොඩ්ඩක් පෙන්නනවා නම් කියන්න. හරිද? පෙන්නන්න නැත්නම් කියන්න. සම්බන්ධ වෙන හැමෝටම chat box එකට මම දාලා ඇති. මම ආයෙත් දාන්නම්. ටියුට් එකක් දෙනවා. ඒකට මේ ටියුට් එකේ ලොකු තොරතුරු ප්‍රමාණයක් සාකච්ඡා කරලා තියෙනවා. මෙන්න මේක තමයි ටියුට් එක. අද අපි කතා කරන දේවල් ටික තමයි ඒකේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව සම්පූර්ණ විෂය නිර්දේශයම ආවේනික විදිහට අපි හදලා තියෙනවා. අපේ විෂය අපේ මේ ක්ලාස් එක ඇතුලේ සාකච්ඡා කරන විදිහට හදලා තියෙනවා. ඊගාවට මේකෙම ආදර්ශ පේපර් එකකුත් ඔයගලන්ට දාලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් නොමිලේ දෙන්නේ ෆ්‍රී ඔක්කොටම ගන්න පුළුවන්.
සම්පූර්ණ විෂය නිර්දේශෙම තියෙනවා. ඊට පස්සේ අපේ ක්ලාස් එක ඇතුලේ කතා කරන දෙන නිබන්ධන ටික සේරම දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න. මේ ටියුට් එක අපිට වෙලාව තිබුණොත් ගොඩක් දුරට කතා කරනවාද පේපර් එකකුත් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ලින්ක් එකකුත් දාලා තියෙනවා. මේකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ පේපර් සම්පූර්ණයෙන් බලන්න. ඔයගොල්ලෝ මොන අවුරුද්ද කළත් නේ. එහෙම ඔයගොල්ලන්ට පෙන්වන්නේ නැද්ද ටියුට් එක? මට පොඩ්ඩක් පෙන්වන්න හැන්නම් කියන්න. chat එකේ නැද්ද කියලා. නෑනේ. හරි. ඒක මම දෙන්නම්. එතකොට පේපර් එකක් දාලා තියෙනවා. ඉතින් පස්සේ පොඩි නෝට් එකකුත් තියෙනවා. පළවෙනි පාඩමට අදාළව ඔයගොල්ලන්ට පොඩියට දාලා. ඉතින් මේ වගේ තොරතුරු ප්‍රමාණයක් ඔයගොල්ලන්ට මේක ඇතුලේ තියෙනවා. අපේ ක්ලාස් එක පිළිබඳව යම් යම් තොරතුරු මේක ඇතුලේ තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු වෙලාව තියෙන විදිහට. හරි. ක්ලාස් තියෙනවා 22 ක්ලාස් එක තියෙනවා. 22 අපි තියෙන්නේ ක්ලාස් දෙකක් තියෙනවා. එකක් රිවිෂන් එක අනිත් එක කෝස් එක. අපි ඒ ගැන මතක් කරමු කතා කරමු ඉස්සරහට. හරි. අද මෙතන මේ අලුතෙන්ම මේ සබ්ජෙක්ට් කරන්න ඉන්නවා නම් අලුතෙන්ම ආර්ට් කරන්න ඉන්න ළමයි ඉන්නවා කියලා මම දැක්කා. කීප දෙනෙක් 24 ලියන කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ විෂයන් තෝරා ගැනීම පිළිබඳව පොඩි අයිඩියා එකක් දෙන්න ඕනේ. හැබැයි දැන් ඕගොල්ලෝ හිතන්න එපා 22 කට්ටිය 23 කට්ටිය අපි නම් දැන් සබ්ජෙක්ට් තෝරගෙන ඉවරයි. මේ ඒ හින්දා අපිට ඕක අදාළ නැහැ. අපිට වැඩක් නැහැ කියලා. හැබැයි ඇත්තටම මේක ඔයගොල්ලෝ කලින් බලන්න ඕන එකක්. විභාගෙ ලියන්න කලින් බලන්න ඕන එකක්. නැත්නම් විභාගයේ සබ්ජෙක්ට් තෝරගන්න කලින් බලන්න ඕන එකක්. හරි. ඉක්මනට අපි කතා කරමු මොකද 6ට කරන්ට් එක යන නිසා ඊට කලින් ඉවර කරගන්න ඕනි. 6 වෙනකොට කරන්ට් එක යනවා. පවර් කට් එක මුක් කරගන්න අමාරුයි. ඒ හින්දා මේ ඉස්සලා අපි ඉක්මනින් කතා කරගෙන යමු. ඉස්සලා අපි බලමු මේ විෂයන් තෝරා ගැනීම පිළිබඳව ඔයගලන්ට තියෙන අයිඩියා එක මොකක්ද කියලා. මේ පැය දෙක හොඳට අහගෙන ඉන්න. ඔව් ඒ කාණ්ඩ විෂයන් මම මෙතන කතා කරා. VC තියෙන මොන කාණ්ඩයේද ඒ ටික ඔක්කොම දැන් මෙතන කතා කරනවා. වෙන වෙනම කියන්න යන්නේ නැතුව අපි බලමු. හොඳට බලමු මේ ටික. හොඳට බලලා තීරණය කරන්න ඔයගොල්ලෝ මොන වගේ සබ්ජෙක්ට්ද කියලා. මම ඒක කරන්න එක හේතුවක් තමයි. ගොඩාක් අය ටිකක් ගොම්පාට් කරනවා. ඒ කියන්නේ මේ මොනවද සමහර අය ඔය හිතු මතයට කියනවා. අර සබ්ජෙක්ට් එකේ ඉසඩ් එක නෑ මේ සබ්ජෙක්ට් එකේ ඉසඩ් මම කිසිම සබ්ජෙක්ට් එකක ඉසඩ් එක අඩුයි කියලා කියන්නේ නැහැ. කියන්නේ මම කරන්නේ BC නේ. මගේ එකේ ඉසඩ් එක හොඳයි අනිත් එකේ අඩුයි කියලා මට කියන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒක අද අපි බලමු මේ එහෙම කියන්නේ කියලා. ගොඩ දෙනෙක් කොහේ ආවට කියලා තමයි ඒක කියන්නේ. කිසිම මේ තේරුමක් ඇතුව කියන්නේ නැහැ. ඒක හරියටම දන්නේ නැහැ. ඉසඩ් එක හැදෙන්නේ කොහොමද කියලාවත් අටම තමයි දන්නේ නැතුව නේ කියන්නේ. ඉසඩ් එක හැදෙන විදිහ පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක් කවදාවත් කියන්නේ නැහැ කිසිම විෂයක ඉසඩ් එක අඩුයි කියලා. එහෙම වෙන විදිහක් නැහැ. ඒ කියන්නේ අපිට කලින් ඒක තීරණය කරන්න බෑ කියන එක. අපි අද බලමු මේ කොහොමද කියන්නේ කියලා. එහෙනම් BC වලවත් වෙන සබ්ජෙක්ට් එකකවත් ඉසඩ් එක අඩු වැඩි කියන එක කලින් කියන්න බෑ. හරි. අපි සාමාන්‍යයෙන් පොදුවේ පිළි අරගන්න කාරණයක් තමයි මේ මාකටිං සබ්ජෙක්ට් එක. එහෙනම් කියනවා මේ රැකියාව අරමුණු කරගත රැකියාව වෙනදපොළට අදාළ වෙන සබ්ජෙක්ට් එකක් තමයි උසස් පෙළට තෝරගන්න ඕනි කියන අයිඩියා එකක් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි උසස් වලින් පස්සේ අපිට විශ්වවිද්‍යාල කියන්නේ කැම්පස් එකකට යන්න බැරි වුණොත් ජොබ් එකකට යනවා. උසස් පෙළ නැතුව ජොබ් එකකට යනවා. ඒ කියන්නේ කැම්පස් එකට යන්නේ නැතුව ජොබ් එකකට යනවා. උසස් පෙළ කරනවා කරලා ජොබ් එකකට යනවා. මෙන්න මේ අයිඩියා එකකින් සමහර අය ඉන්නවනේ. කියන්නේ බොහෝ දෙනෙක් ඉන්නවනේ අතරම කැම්පස් එකට යන්න ඕනේ නැහැ වගේ අයිඩියා එකක්. විද්‍යාපීඨයකට හෝ කැම්පස් එකට යන්න ඕනේ නැහැ. මම උසස් පෙළ ඉවරලා ජොබ් එකක් කරනවා. මෙන්න මේ අයිඩියා එකේ ඉන්න අය ඉන්නෝනේ. ඒතර වාගේද මෙතනත් ඇති එහෙම. ඒතර මේ අයිඩියා එක තියෙන අය ගොඩ දෙනෙක් උත්සාහ කරනවා මේ මාකටිං සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් මාකට් වෙන සබ්ජෙක්ට් එකක් ආර්ථික වශයෙන් වැදගත් වෙන සබ්ජෙක්ට් එකක්ම තෝරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. මොකද ඒක රැකියාවක් තමන්ගේ බලාපොරොත්තු වෙන තමන්ගේ ටාගට් එක. හැබැයි යම්කිසි කෙනෙක් විශ්වවිද්‍යාලේ යනවා නම් විශ්වවිද්‍යාලේ යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් විද්‍යාපීඨයකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට විශේෂිත වූ සබ්ජෙක්ට් කීපයක් තියෙනවා. ඒ සබ්ජෙක්ට් තෝරගත්තොත් වැඩේ ගොඩ තමයි පුතාලා. හරිද? අත්දැකීම කියන්නේ මමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2015 ඒ තුනක් අරගෙන මම කරපු සබ්ජෙක්ට් මම ඔයගලන්ට කියන්නම් ඉස්සරහට මේ හැබැයි මම දැන් කියන්නේ නැහැ මෙහෙම වුණොත් අසාධාරණ කෙනෙක් ඔයගලන්ට බලලා තීරණය කරලා ඊට පස්සේ මම නිකන් කියන්නම් දාලා වගේ මම මොනවද කරේ කියලා. ඉතින් එහෙනම් රැකියාව අරමුණු කරගත්ත ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාගේ අයිඩියා එක තියෙන කැම්පස් යන්න නම් ඔයා මොන සබ්ජෙක්ට් එක තෝරගත්තත් ඒක මාකට්ද ඒකෙන් රැකියාවලට අදාළ සබ්ජෙක්ට් එකක්ද කියන එක අදාළ නැහැ. ඒක මම කියන්නේ. ඔයා දෙමළ තෝරගත්තත් සබ්ජෙක්ට් එකට මම කියන්නේ ඔයාට අයිඩියා එක තියෙන කැම්පස් යන එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද කැම්පස් එකට ගියාට පස්සේ මේ A level සබ්ජෙක්ට් කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒක තමයි අංකේ. ඔයාගේ අයිඩියා එක කැම්පස් යන එක නම් ආර්ට් කරලා
මේ A level subject කිසිසේත්ම අදාළ නැහැ මොන subject එකවත්. ඔයා බුද්ධ ධර්මයේ කළත්, ඉස්ලාම් ධර්මයේ කළත්, මොන හින්දු දර්ශනීය කතා කරත්, හින්දු දර්ශනීය කළත් ඒක අදාළ නැහැ. ඔයා හරියට වැඩේ කරගෙන ඒ තුනක් දාගෙන හොඳ රිසල්ට් එකකින් කැම්පස් එකට ගියොත් මේ කරන subject තුنين කක්වත් අදාළ නැහැ. ඒක ඉස්සෙල්ලා ඔන්න මම කියනවා. හරි. ඉතින් අපිට තියෙන්නේ දැන් 20යි 24 සබ්ජෙක්ට් තෝරගන්න ඉගෙන මම කියන්නේ ඔයගලන්ට අදාළයි හැමෝටම. අපිට විෂයන් තෝර ගැනීම සම්බන්ධව රජයේ විසින් නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛනයක් තියෙනවා. දැකලා තියෙනවද ඔයගොල්ලෝ? හරිනම් පාසලෙන් මේ චක්‍ර ලේඛනයට අනුව තමයි වැඩ කරන්න ඕන. සහ මේ ඕගොල්ලෝ උසස් පෙළට යන්න කලින් මේ චක්‍ර ලේඛනය කියවලා මේ චක්‍ර ලේඛනයේ තියෙන විදිහට තමයි මේ සබ්ජෙක්ට් තෝරගන්නේ. අපිට ඕන විදිහට තෝරගන්න බෑ. අයියලා අක්කලා කියන විදිහට හෝ ඉස්කෝලේ ගුරුවරයා හෝ පන්ති ගුරුවරයා හෝ කවුරු හෝ කියන විදිහටම සබ්ජෙක්ට් එකක් තෝරගන්න බෑ. සබ්ජෙක්ට් තුනක් තෝරගන්න බෑ. මේ චක්‍ර ලේඛනයේ විදිහට තෝරගන්න. අනුන් කියන විදිහට බෑ. හරිද? 2016 13 දරන අපසොස් පෙළ විශේෂ සංයෝජන හා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශේෂ සංයෝජනය කියන මෙන්න මේ චක්‍ර ලේඛනයට අනුව තමයි අපි විෂයන් තෝරගන්න ඕනේ. මේ චක්‍ර ලේඛනය තමයි මේ විෂය කාණ්ඩයන් පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ. ඒ අනුව අපිට උසස් පෙළට තෝරගන්න පුළුවන් විෂය ධාරාවක් සංඛ්‍යාවන් තියෙන 6ක්. කලා, වාණිජ්‍ය, විද්‍යා, ගණිත, තාක්ෂණ වේදී පොදු. පොදු කියලා එකකුත් තියෙනවා දන්නවද? පොදු කියන්නේ මොකක්ද? පොදු කියන්නේ මේ විෂය ධාරා 6න් කවල මේ තෝරගත්තොත් සබ්ජෙක්ට්. සමහර අය ආර්ට් එකේ තියෙන සබ්ජෙක්ට් කරනවා. තව වාණිජ්‍ය පැත්තෙන් හරි එහෙම නැත්නම් තාක්ෂණ වේදී පැත්තෙන් වගේ එහෙම සබ්ජෙක්ට් අරගෙන කවලම් කරලා කරනවා. එතකොට මෙයා අයි තියෙන්නේ පොදු. ගොඩක් වෙලාවට මේ වගේ ඒවා කරන්න එක හේතුවක් තමයි අර සමහර අය කියනවා මේ සබ්ජෙක්ට් එක කරපුවාම ජොබ් එකක් එහෙම හම්බ වෙනවා මෙහෙම කියන කියන. ඒ කියන නිසා තෝරගෙන කරනවා. කලා විෂයන් දෙකකුයි මේ තාක්ෂණ වේදෙන් හරි නැත්නම් වාණිජ්‍ය විෂයෙන් හරි වාණිජ්‍ය කාණ්ඩයෙන් හරි එක විෂයක් තෝරගෙන කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඒක එතකොට අයි තියෙන්නේ පොදු කියන කොටසට. පොදු කියන කොටස තමයි ඒක අයි තියෙන්නේ. හරි මම කියන එක තේරෙනවද? එතකොට ඒක රැකියාවකට එහෙමනම් ගැටලුවක් වෙන්නේ නැහැ. රැකියාවලදී උසස් පෙළ සමත් කියන තැන ඉඳලා බලන්න. ඒ සබ්ජෙක්ට් අදාළ වෙන්නේ නැහැ බොහොම. උසස් පෙළ සමත්. එතන ඉඳලා තමයි රැකියාවකට බොහෝ රැකියාවලට බලන්නේ. සබ්ජෙක්ට් එක ගොඩක් වෙලාවට බලනවා අඩුයි. මොන නැතිම තරන්නේ සබ්ජෙක්ට් එක මොනවද කරපු සබ්ජෙක්ට් කියන තැන ඉඳලා උසස් පෙළ බලනවා හරිම අඩුයි. උසස් පෙළ සමත් කියන තැන ඉඳලා රැකියාවලට කියන්නේ පහළ මට්ටමේ රැකියාවලට මේ පහළ කියලා කියන්නේ පහත් කියන්න බෑ. මොනවාම හෝ රැකියාවක. රැකියාවක් කියන්නේ උසස් පෙළ සමත් කියන තැන ඉඳලා තමයි යන්නේ. එතකොට රැකියාව ටික ප්‍රශ්නයක් නොවුනට හැබැයි ඔයාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන් තරම් රිසල්ට් එකක් આવුත් මොකද වෙන්නේ? දැන් ඔයා මේ තුනක් ගන්නවා පොදු කියන විෂය ඉඳලා කවලම් කරගෙන. හරිද? කවලම් කරගෙන සබ්ජෙක්ට් තුනක් කරලා පොදු කියන කාණ්ඩේ ඉඳලා එක්සෑම් කරා. හැබැයි විශ්වවිද්‍යාලයට යන කට් ඔෆ් මාක් එක ආවට පස්සේ සිඩිස්කෝ එක ආවිල්ලා ඔයා ඒක සිලෙක්ට් කරනකොට පොත පුරවනකොට කැම්පස් පොත පුරවනකොට මෙන්න පොඩි ඔයා කරපු සබ්ජෙක්ට් වලට කෝසස් නැහැ. ඔයා එතකොට තමයි දැනගන්නේ මම කරලා තියෙන්නේ පොදු කියන කොටස එක. මල ගෙලියන්නේ වෙන්නේ එතකොට. එතකොට ඇත්තටම ඔයා කැම්පස් යන හොඳට සමත් වෙලා තියෙනවා. හොඳ රිසල්ට් එකකුත් තියෙනවා. මම කියන දේ හොඳට අහගන්න. හොඳ රිසල්ට් එකකුත් තියෙනවා. හැබැයි කැම්පස් එකේ ඔයාට වෙන් වෙච්ච ඔයා කරපු සබ්ජෙක්ට් වලට අදාළ කෝස් එකක් නැහැ. ඔයාට ඉල්ලන්න පුළුවන් කෝස් එකක් නැහැ. කැම්පස්. මේ ප්‍රශ්නේ උදා වෙනවා. ඒක නිසා මේ චක්‍ර ලේඛනයේ බලලා පැහැදිලිව තේරුම් අරගෙන තමයි අපි සබ්ජෙක්ට් තෝරගන්න ඕනේ. හරි. මම මේ ටික වේගෙන් කියාගෙන යන්නේ. දැනන නිසා. අපි ඉස්සෙල්ලා බලමු කලා විෂය ධාරාව සඳහා විෂය කාණ්ඩ මොනවද තියෙන්නේ කියලා. පළවෙනියටම තියෙනවා ආ කොටසේ ඇත්තේ සමාජීය විෂය ධාරා එහෙම නැත්නම් සමාජ විද්‍යාව ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයන් කියලා කොටසක් තියෙනවා. මේක ඔයගොල්ලෝ කියලා ඇති. එතකොට ඔන්න අර කලින් අහලා තියෙන කෙනෙක්ගේ ප්‍රශ්න ටිකක් උත්තරේ මේක හම්බ වෙනවා. කලා විෂය ධාරාව හදාරන්නේ අනිවාර්යයෙන්ම මෙම විෂය කාණ්ඩයෙන් එක් විෂයක් අවම වශයෙන් තෝරගන්න ඕන. එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න. මේක ඔයා හදාගෙන ගියත් කමක් නැහැ. දැන් මේ උසස් පෙළ කරන්න බලාපොරොත්තු වෙන අය 20යි 24 දී පැහැදිලිවම මේක හදාගෙන ගියත් කමක් නැහැ. ඔයාට තෝරගන්න හොඳ විෂයක්. මොකද එක එක්කෙනා කියන විදිහට සබ්ජෙක්ට් තෝරගෙන කරන්න එපා. පැහැදිලිව තේරුම් අරගෙන තෝරගන්න. හරි? මේකෙන් අනිවාර්යෙන් මේ සමාජ විද්‍යාව කොටසෙන් අනිවාර්ය එකක් තෝරගන්න ඕන. අත්‍යවශ්‍ය නම් විෂයන් දෙකක් හෝ තුනම මේ විෂය කාණ්ඩයෙන් කරන්න පුළුවන්. කැමති. තුනම කරන්නත් පුළුවන්. දෙකක් හරි තුනක්.
භාෂා විෂයන් තුනම හදාරන කෙනෙකුට මේ විෂය කාණ්ඩයෙන් විෂයක් තෝරා ගැනීමට අවශ්‍ය නැහැ. භාෂා විෂය තුනමයි කියලා කියන්නේ ජාතික භාෂා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ. ඔය තුනම කරන්න පුළුවන්. ඒක ඉස්සරහදී තියෙනවා. මේ තුන කරන්න පුළුවන්. හැබැයි ඊගාවට තියෙන විෂය කාණ්ඩ වලින් චීන, ප්‍රංශ, ජර්මන් ඔය තුන කරන්න බෑ. අපි බලමු ඉස්සරහට. ඒ කියන්නේ මේකෙන් අවම වශයෙන් ආර්ට් කරනවා නම් මේ කොටස ඇතුලේ එකක් පාට උරගන්න ඕන. ඔන්න ඒක ඇතුලේ තියෙන විෂයන් ටික. සංවේදනය කියන මීඩියා තියෙනවා, දේශපාලන විද්‍යාව තියෙනවා, ඉතිහාසය, ආර්ථික විද්‍යාව, භූගෝල, තර්ක ශාස්ත්‍රය, ගෙනුම්කරණේ හා ව්‍යාපාර සංඛ්‍යාන. මේ හොඳ සබ්ජෙක්ට් මේවා. අවුලක් මේ හැම සබ්ජෙක්ට් එකක්ම හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. කෘෂි විද්‍යාව, ගණිතේ, කෘෂි විද්‍යාව හෝ ගණිතේ. ගණිතයත් වෙන දැන් අපිට ඉවිල්ලා තියෙනවා මේ ආර්ට් වල. ආර්ථික විද්‍යාව මේවා. ඊගාවට තාක්ෂණ වේදී කියලා අලුතෙන් අපිට විෂය කාණ්ඩ ගොඩක් කියන්නේ විෂය කොටස් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් එකක් තෝරගන්න පුළුවන්. තාක්ෂණ වේදී විෂය තුල. බොහෝ දෙනෙක් කියන්නේ දැන් ටික ටික කට්ටිය මේ සබ්ජෙක්ට් වලටත් ඇවිල්ලා තියෙනවා පේජ් තියෙන. තොරතුරු සහ සංවේදන ICT නේ. ඒකත් ඔන්න කරන්න පුළුවන් ආර්ට් එක ඇතුළේ. හරි. ඔයගොල්ලන් තියෙන ප්‍රශ්න දාලා තියන්න. මම මේ කතා කරගෙන යන ගමන් බලන්නම් හිමීට වෙලාවක් කරා. ඊගාට තියෙනවා දෙවනි ආ කොටස යටතේ ආගමික හා ශිෂ්ටාචාර විෂය. ඔන්න ඒක ඇතුලේ තමයි බුද්ධ ධර්මය BC ඔය ටික ඔක්කොම තියෙන්නේ නේ. සිසුන්ගේ කැමැත්ත අනුව සමාජ විද්‍යා විෂයක් තෝරගැනීමෙන් පස්සේ ඒ කියන්නේ මේ උඩ විෂයක් තෝරගත්තට පස්සේ කෙනෙක් දේශපාලන විද්‍යාව තෝරගත්ත කෙනෙකු ඉතිහාසය හරි ඊට පස්සේ වාගේ කැමැත්ත අනුව මේ ආගමික විෂයක් තෝරගන්න පුළුවන්. මේ විෂය කාණ්ඩයෙන් ආගම් විෂයන් දෙකක් තෝරා ගන්න පුළුවන්. විෂයන් දෙකක් තෝරගන්න පුළුවන් ආගම් විෂය. හැබැයි මේ විෂයන් දෙක වෙන්නේ එකම ආගමික කොටසකට අයිති ශිෂ්ටාචාර සහ ආගම කියන දෙකම තෝරගන්න බෑ. මේ බලන්න. බුද්ධ ධර්මයේ තෝරගත්ත කෙනෙකුට බෞද්ධ ශිෂ්ටාචාරය තෝරගන්න බෑ. උසස් පෙළට බුද්ධ ධර්මයේ කියලා කොටසකුත් තියෙනවා. බුද්ධ ධර්මයේ සාමාන්‍යයෙන් ටිකක් විතර සංකීර්ණයි කියලා බොහෝ දෙනෙක් කියනවා. මේ ටිකක් ඒක අර දැන් බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ උරට යන එකක් නෙමෙයි ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙන ශිෂ්ටාචාරය පිළිබඳව හදාරන එකක් නේ. සාමාන්‍යයෙන් බුදුදහම එහෙම නැත්නම් බුදුදහමේ තියෙන මේ කර්මය පුනර්භවය ඒ වගේ අර ගැඹුරු දාර්ශනික තත්ත්වවලට යන්නේ නැහැ. හැබැයි බුද්ධ ධර්මයේ මෙයා. බුද්ධ ධර්මයේ කර්මය පුනර්භවය ගැන කතා කරනවා. ඒ වගේ අර දාර්ශනික පසුබිමට යනවා බුද්ධ ධර්මයේ කියන විශේෂ අස්පෙක්ට්. බෞද්ධ ශිෂ්ටාචාරය එහෙම නැහැ. ඒක ශිෂ්ටාචාරය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ ලංකාව, ඉන්දියාව ආශ්‍රිත කරගෙන ශිෂ්ටාචාර ඉතිහාසය හා ගොඩක්ම සම්බන්ධයි. ඒතර ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය ක්‍රිස්තියානි ධර්මයේ මේ දෙක එකක් තෝරගන්න. ඔයාට ඕයි නම් මෙහෙම කරන්න පුළුවන්. බෞද්ධ ශිෂ්ටාචාරයයි ක්‍රිස්තියානි ධර්මයේ කරන්න පුළුවන්. ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය එහෙම කරන්න පුළුවන්. එකම කාණ්ඩයෙන් එකම කොටසින් කරන්න බෑ. එහෙනම් අර කලින් කෙනාගේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බුණා. බුද්ධ ධර්මයේ බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ දෙකක්. දෙකක් තියෙනවා. හරි? ඔය දාලා තියන්න. හරි වහින නිසානේ ඉස්සරහට අපි බලමු මොකද කරන්න කියලා මේ රෙකෝඩ් එක ගැන. සෞන්දර්ය අධ්‍යයන විෂයන් තියෙන ඊගාවට. ඈ කොටස යටතේ. එතකොට ඒකෙදී අපි දකිනවා මේ කාණ්ඩෙන් අවශ්‍ය නම් විෂයන් දෙකක් තෝරගෙන ඔයගලන්ට කරන්න පුළුවන්. චිත්‍ර නැටුම් මෙහෙම තෝරගෙන කරන්න පුළුවන්. අනෙක් විෂය සමාජ විද්‍යා විෂය කාණ්ඩයෙන් විය යුතුයි. මේකෙන් දෙකක් කරනවා නම් අනිත් එක සමාජ විද්‍යා පළවෙනි ඉතිහාසය හරි භූගෝල විද්‍යාව හරි එහෙම එකක් කරන්න. මේකෙන් දෙකක් තෝරගත්තා. සෞන්දර්ය අධ්‍යයන විෂය කාණ්ඩයන් විෂයක් වශයෙන් තෝරා ගැනීමේදී දරුවන්ට නීති පීඨයට ඇතුළත් වෙන්න බෑ. සමහර අය මේක ගැන දන්නේ නැහැ. දැන් ඒක තියෙන්නේ මේ චක්‍රලේඛනයේ. ඒක ගැන ගොඩක් දෙනෙක් කියලා දෙන්නේ නැති වෙනවනේ. නේ? උසස් පෙළත් ලියලා ඉවර වෙලා ඒවා මේවත් වුණා නම් එහෙම වුණාට පස්සම ගොඩ දෙනෙක් දන්නේ මේ අපිට. නීති පීඨයට යන්න බෑ, ලෝ කරන්න බෑ කියලා. සෞන්දර්ය විෂයන් කරලා. නර්තනයේ චිත්‍ර නාට්‍ය මේ වගේ දේවල් කරොත් නාට්‍ය රංග කලාව මේවා කරොත් ඕගලන්ට නීති පීඨයට යන්න බෑ. ලෝය කෙනෙක් වෙන්න බෑ. දැන් ඔයා ආර්ට් කරන බොහෝ දෙනෙක් නම් කියන්නේ ආර්ට් කරන කෙනෙක් නම් මම හිතනවා ඔයාගේ ඩ්‍රීම් වල ඇති එකක් මට ලෝය කෙනෙක් වෙන්න පුළුවන් නම් මට මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන් නම් දැන් අපේ ක්ලාස් වල ගොඩක්ම ඉන්නේ ඒ වගේ මහාචාර්යවරයෙක් වෙන්න ඕන අය ඉන්නේ. ඊගාවට මේ ඒගොල්ලන්ගේ එක මීඩියා වල නම් මීඩියා වලින් එන එහෙම අයිඩියා එකක් තියෙන අය ඉන්නවා. ඒ විදිහට එක එක අදහස් තියෙන අය ඉන්නවා. මේවා දැනගෙන ඉන්න ඕනි මේ යන්න කලින් නේ. හෝම් සයන්ස් කරන්න පුළුවන්. BC සිංහල ප්‍රශ්නයක් නැහැ. කරන්න පුළුවන්. හැදිලිම සංසලා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හෝම් සයන්ස් හොඳ සබ්ජෙක්ට් එකක්. අපේ ඉන්න හෝම් සයන්ස් අපේ ටීචර්
මම මතක් කරලා දෙන්න. ඔයගොල්ලන්ට හම්බල් දෙන්න අපිට ඒක විදිහලා හොඳ ටීචර් කෙනෙක් අපිත් එක්කත් ඉන්නවා හෝම් සයන්ස් වල. ඉතින් මේ හැම සබ්ජෙක්ට් එකකම අපි ගාව අපිත් එක්ක ගුරුවරු එකතු වෙලා හැම ඉන්නවා. තනියෙන් කරන වැඩක් නෙමෙයි මේක. හරි. ඉස්සරහට අපි ඒව හඳුරගමු. හොයාගමු. නළුවෙක් වෙන නම් බං හර්ෂ මේ ඒත් නළුවෙක් වෙනවා නම් ඒත් හොඳ අධ්‍යාපනයක් එක්ක නළුවෙක් කියන්නේ නැත්නම් හර්ෂ ඉතින් මම දන්නවනේ අනේ කවුද හරි ඒ කියන්නේ ඔයාලට සෞන්දර්ය විෂයන් කරොත් කැම්පස් එකට යන්න සෝරි මේ කැම්පස් යන්න පුළුවන් නමුත් මේ නීති පීඨයට යන්න අපහසුයි හරි ඔයාලට තියෙනවා දාලා තියෙන මම හිමිට බලන්න ඊගාවට තියෙන එක තමයි ඈ කොටස භාෂා විෂය කාර්ය ගොඩක් අය භාෂා විෂයන් කරන්න දැන් ටිකක් පෙළඹිලා ඉන්නවා වැඩි දැන් මේ දවස්වල වැඩි ටිකක් නේ සමහර චීන ජපාන් වගේ ඒවා කරන්න බලාපොරොත්තු වෙමින් ඉතින් ඒගොල්ලන්ගේ එක අයිඩියා එකක් තමයි රට යන්නේ මේ ප්‍රශ්නයක් නෑ ඒ හැමෝටම තියෙනවා එක එක දේ තමන්ගේ ඉලක්ක වලට යන්න ඕනේ හැමෝම මේ PDF එක දෙන්න මේක නෙමෙයි ඔව් බලමු ඉස්සරහට මොකද කරන්න කියලා මේක නම් ප්‍රසන්ටේෂන් බලමු කොහොමද දෙන්නේ කියලා තෝරගන්න පුළුවන් හොයාගන්න පුළුවන් මොනවද මේ භාෂා විෂය ධාරා ඇතුලේ සමහර අය කරන පොඩි වැරද්දක් තියෙනවා ඒක නොදැනුවත්ව කරන වැරද්දක් ඒ තමයි අර මම කලින් කිව්වා වගේ සම්භාව්‍ය භාෂා 3ක් හෝ විදේශීය භාෂා 3ක් කරන්න බෑ. සම්භාව්‍ය භාෂා 3ක් හෝ විදේශීය භාෂා 3ක් කරන්න බෑ. ඒ කියන්නේ අරාබි පාලි සංස්කෘත කරන්න බෑ එකට. මොකද 3ක්. හැබැයි පාලි සංස්කෘත කරන්න පුළුවන්. ගොඩක් හාමුදුරුවෝ පාලි සංස්කෘත දෙකම කරනවා. එතකොට සමාජීය විෂය කාණ්ඩයකින් එකක් තමයි ගොඩක් වෙලාට හාමුදුරුවෝ එකක් තෝරගන්නේ. ඉතිහාසය හරි එහෙම. ඊගාට මේ විදේශීය භාෂා 3ක් එකට කරන්න බෑ. ජර්මන්, ප්‍රංශ, චීන. එහෙම කරන්න බෑ. මේක කරන්න බෑ. හැබැයි ජාතික භාෂා 3ම කරන්න පුළුවන්. අවශ්‍ය නම් ජාතික භාෂා 3ම කරන්න පුළුවන්. ඒ විතර සමාජ විෂයක් අවශ්‍ය වෙන්නේ අනිවාර්යයෙන්. පළවෙනි කාණ්ඩය එකක් ගන්න ඕනේ. එතන මේ 3ම කරන්න පුළුවන්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. ප්‍රශ්න. විදේශීය භාෂා දෙකක් කරන්නේ නම් සමාජ විද්‍යා විෂයක් අනිවාර්යෙන් කරන්න ඕනේ. විදේශීය චීන, ජර්මන් ඉතිහාසය. ඒක නෑ භූගෝල විද්‍යාව. සමාජ විද්‍යාවකින් එකක් ගන්න ඕනේ. නේ? අන්න එහෙම තමයි මේ විෂයන් තෝරගන්න වෙන්නේ. හෝම් සයන්ස් BC සිංහල විෂය කරලා ලෝ යන්න පුළුවන්. ලෝ යන්න පුළුවන්. හෝම් සයන්ස් වල මේ හෝම් සයන්ස් කියන්නේ ටිකක් අලුත් සබ්ජෙක්ට් එකක්. හෝම් සයන්ස් එක අපේ කාලේ ඇතුළත තිබුණේ නැහැ. ඉතින් ලොකුවට ඒ කියන්නේ ප්‍රසිද්ධ සබ්ජෙක්ට් එක තුනට ප්‍රසිද්ධ නැහැ. ඉතින් හෝම් සයන්ස් එක ඇතුලේ මොන වගේ දේවල් ටිකක් තියෙනවද කියන එක අතරම හොයන්න. ඒක හොයන්න ඒක ඕගොල්ලන්ට දැනගන්න ලොකුටම අවශ්‍යතාවයන් තියෙනවා නම් මාව WhatsApp එකෙන් කන්ටැක්ට් කරගන්න මම අපේ මිස් එක සම්බන්ධ කරවන්න. එයා ඒ ගැන පැහැදිලිවම ඕගොල්ලන්ට කියයි කොහොමද මේ හෝම් සයන්ස් ඇතුලේ යන්නේ කියලා. මොකද ඒක වෙනමම සයිඩ් එකක් ඒකේ තියෙනවා. හෝම් සයන්ස් ඇතුලේ තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට මේ සබ්ජෙක්ට් තෝරගන්න එක පිළිබඳව සාකච්ඡා කරන්න තියෙන්නේ. තමයි කතා කරන්න තියෙන්නේ. ඊගාවට මම හිතනවා මෙතන ප්‍රශ්නයක් නැහැ නේද ඔයගලන්ට? මේ සබ්ජෙක්ට් තෝරගන්න එක පිළිබඳව මම මේ වේගෙන් යන්නේ. මොකද වෙලාව යනවා අපිට හිතා ගන්න බැරි ඉතින්. ලොකු කාලයක් නැති නිසා. ඔයගලන්ට තව අවශ්‍ය දේවල් තියෙනවා නම් මේ PDF එක අවශ්‍ය නම් මේකත් මට ඔයගලන්ට දෙන්න පුළුවන් මේ ඉස්සරහට බලමු. ඒක ඔයගලන්ට තමයි අහන්න ඉතින් අවසාන වෙනකන් ඉන්න අයට මට ටියුට් එකක් තියෙනවා ඒකත් දෙන්න පුළුවන්. සහ මේ බලමු. අවසාන වෙනකන් ඉන්න ඕනේ. නෑ ඉන්න අයට තමයි දෙන්න වෙන්නේ නේ. ඉන්න අයට බෑ දෙන්න. ඔය නැතිනම් යන්නේ නේ. ඒ මම එකයි group එකට දැම්මේ නැත්තේ මේ PDF එක note එකක් ටියුට් එකක් දැම්මේ නැත්තේ ඉන්නේ නැහැ එහෙම වැඩක් නැහැ කියන්නේ ඕනේ නැහැව කියලා තියෙනවා නම් අවශ්‍ය නැහැ එහෙම දෙන්න. හරි. ඉසෙ ඩිස්කෝ එක. ඉසෙ ඩිස්කෝ එක කියන්නේ ඕගොල්ලෝ දැන් ගොඩක් වෙලාට ඉසෙ ඩිස්කෝ එක ගැන අහන්නේ මේ සමහර අය කියන විස්තරනේ. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ ඉසෙඩ් එක අඩුයි. ඉසෙඩ් එක අඩුයි කියන සබ්ජෙක්ට් මොනවද ගොඩක් වෙලාවට කියන්නේ ඉතිහාසය අඩුයි කියන සමහර අය. සිංහල අඩුයි කියන සමහර අය. BC අඩුයි කියන සමහර අය. එක එක විදිහට මේ සබ්ජෙක්ට් ගැන එක එක අයිඩියාස් තියෙනවා. මේ අඩු වැඩි වෙන්න හේතුව මොකක්ද? ඇයි එහෙම අඩු වැඩි වෙන්නේ? කොහොමද ඒක අපිට කලින් තීරණය කරන්න පුළුවන් ද අඩු වැඩි? අඩු වෙනවා හෝ වැඩි වෙනවා කියලා. ඒක ඇත්තටම කියනවා නම් කලින් තීරණය කරගෙන හරිම අමාරු වැඩක්. මේ අවුරුද්දේ. පහුගිය අවුරුද්ද ගැන හිතලා කියන්න පුළුවන්. පහුගිය අවුරුද්දේ නම් BC වලට අඩු වෙලා තිබුණා. වැඩි වෙලා තිබුණා. සෙට් එක වැඩි. අඩු වෙලා තිබුණා. එහෙම කියන්න පුළුවන්. මොකද
පහුගිය විස්තර බලලා ඒකත් මම පෙන්නන්නම්. එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒ අවුරුදු වලට ඉසෙන් දෙවි හැදෙන විදිහ වෙනස් වෙනවා. ගෲප් එකට ඇඩ් වෙන්න මට මගේ නම්බර් එකට දාන්න මෙසේජ් එකක් WhatsApp නම්බර් එකට සඳුන්. එතකොට මම ගෲප් එකට ආව ඇඩ් කරන්නම්. නම්බර් එක තියෙනවා මේ නම්බර් කාට අවශ්‍ය නම් මේක දැනට ගහගන්න ස්ක්‍රීන්ෂොට් එක PDF එක දානවා මම කොහොමද PDF එක දෙන්න. මේක WhatsApp නම්බර් එක මෙතන මෙසේජ් දාන්න ඇඩ් වෙන්න පුළුවන්. හරි. නේද? ඔව් ගිය අවුරුද්දේ PC ඉසෙත් ඔක්කොම මම පෙන්නන්නම්. මේ එක්සන් සබ්ජෙක්ට් එක නම් ඉසෙත් මම පෙන්වන්න යන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මේ මම ඩිස්ට්‍රික්ට් එක්ක ඔයගොල්ලන්ට කැම්පස් යනවා. මම මේ පොදුවේ කරන එකක් නේ. ඒ හින්දා ඒක පෙන්වන්න. ඉසෙත් එක හැදෙන විදිහ ගැන අපි පොඩ්ඩක් කතා කරලා ඉමු ඉස්සෙල්ලා. මෙහෙම. මේක මේ උසස් පෙළට හඳුන්වලා දුන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තටිල් මහත්මයා 2000 තමයි මේක උසස් පෙළට එන්නේ. උසස් පෙළ රිසල්ට් නැත්නම් කැම්පස් එකට තෝරගන්න ඉසෙඩ් එකකින් තෝරගන්නවා කියන එක කියන්නේ 2000. සමහර විට ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ඉපදිලත් නැද්ද ඒ වෙනකොට නේ 2000 තමයි එන්නේ. මමත් මොන්ටිසෝරි යන කාලේ වගේ. හරිද? ඉතින් මේ දැන් මගේ වයස එතකොට හිතන්න එපා. මේ හරිද? ඔව් සමාජ විද්‍යා විෂයන් දෙකකුයි භාෂා විෂය විතරක්. මයික් එක පොඩ්ඩක් ඔෆ් කරමු. මයික් එක ඔෆ් කරමු. හරි? වාක්‍ය මයික් එක පොඩ්ඩක් ඔෆ් කරමු. වාක්‍ය මයික් එක ඔෆ් කරන්ද? ගෙදර කතා කරනවා ඇහෙනවා. භාග්‍යා මයික් එක ඔෆ් කරන්ද? ගෙදර කතා කරනවා ඇහෙනවා. මම මෙහින් වාට කමෙන්ට් දෙනවා. හරි. හරි. මේ මෙහෙමයි. ඉසඩ් එක හැදෙන්නේ සියලුම සිසුන් ලබාගත්තු ලකුණු වල එකතුව. ඊට පස්සේ ඒක මධ්‍යන්‍යයෙන් සම්මත අපගමනයේ බෙදීම මේක තමයි සූත්‍රය. හරිද? මේක තමයි සූත්‍රය. විභාග දෙපාර්තමේන්තුව මුලින්ම කරන්නේ එක් එක් අපේක්ෂකයා ගත්ත විෂයන් තුනේ ඉසඩ් ලකුණු වෙන වෙනම ගණනය කරනවා. ඒ කියන්නේ අපි ඔන්න ගමුකෝ ABCD කියලා E කියලා ABCD කියලා අපේක්ෂකව 5 දෙනෙක් හිටියා. මේගොල්ලෝ BC විෂයට පෙනී ඉන්නවා. BC විෂයට පෙනී ඉන්නවා. එක විෂයක් ගන්න. BC විෂයට පෙනී ඉන්නවා. A කියන කෙනා 95ක් ගන්නවා. 75ක් B C 45යි ওই විදිහට ලකුණු ගන්න. ඊට පස්සේ මෙන්න මේක පළවෙනි පියවර යටතේ මෙහෙම කරනවා. BC විෂය මධ්‍යන්‍යය හොයන. කොහොමද මධ්‍යන්‍යය හොයන්නේ? අපේක්ෂකයා ගත්ත මුළු ලකුණු එකතුවනේ. එක එක අපේක්ෂකයා ගත්ත 5 දෙනෙක් නෙමෙයි සාමාන්‍ය ලංකාවේ කරන්නේ. සාමාන්‍යයෙන් BC එක අවුරුද්දකට 20000ත් 25000ත් අතර වගේ කෙරෙනවා. මේ පාර පොඩ්ඩක් 21 දී අඩු වෙන්නේ නැති. අඩු වෙන්න තවම නැහැ. එළියට යන්නේ නැහැ නේව. ගිය අවුරුද්දේ මට පෙන්වන්න පුළුවන්. ගිය අවුරුද්දේ කියනවා මේ මොකටද තාම දෙන්නේ බොහෝ විට අර මේ ප්‍රශ්නත් එක්ක ටිකක් අඩු වෙලා තියෙනවා කරන කට්ටිය. ඔන්න ඒ විදිහට ඔක්කොම එකතු කරලා ඒක මොකද කරන්නේ? ඔන්න බෙදීම අපේක්ෂකයන් ගණනය. බෙදලා අපගමනේ හොයාගත්තා 55යි අපගමනේ උන් හොයාගත්තා. හරිද? BC විෂය මධ්‍යන්‍යයේ එතකොට වෙනවා මොකද්ද? අපගමනේ මේ මධ්‍යන්‍යයේ වෙනවා 55. මධ්‍යන්‍යයේ 55. මධ්‍යන්‍යයේ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. අන්න ඒක තමයි වෙනස. ඇයි ඒ වෙනස් වෙන්නේ? ඒ විෂය කරන ප්‍රමාණයත් එක්ක. දැන් මම කියනකො මෙහෙම කැවුම් කියලා විෂයක් තියෙනවා. කැවුම් විෂය. කරනවා නම් ඔන්න විෂය. උසස් පෙළට කැවුම් කියලා විෂය. අලුතින් හඳුන්වලා දෙන්නේ. උසස් පෙළට කැවුම් කියලා විෂයක් තියෙනවා. කොකිස් කියලා විෂයකුත් තියෙනවා. කවුරු හරි කියනවා කැවුම් කියන විෂයට ඉසෙට් එක හොඳ මට්ටමක තියෙනවා කරන පිරිස අඩුයි. ඒ හින්දා කැවුම් කියන විෂය කරන්න කොකිස් කරන කට්ටියටත් කියනවා. කොකිස් කරන කට්ටියත් කල්පනා කරනවා අඩේ ඇත්තනේ කැවුම් කියන විෂය කට්ටිය කරනවා අඩුයි. ඒ හින්දා ඒකට හොඳ සර්ටිෆිකේට් ඇති. එහෙමයි කියලා කට්ටිය කැවුම් විෂය කරනවා. කොකිස් විෂය කරන්නේ කතාවරලා. ඉතින් මොකද වෙන්නේ? අර කැවුම් කියන විෂය අවුරුද්දක් දෙකක් ඇතුළත ඉතාම වැඩි ප්‍රමාණයක් කිරීම නිසා මොකද වෙන්නේ? ප්‍රමාණය වැඩි වෙලා මධ්‍යන්‍යයේ ඉහළ මට්ටමකට එනවා. දැන් අපි දැක්කේ මෙතන 5 දෙනෙක් ඉමුණු 55 ආවනේ. කරන පිරිස අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ සබ්ජෙක්ට් එක කිසිම කෙනෙක්ට කලින් කියන්න බෑ මේ විෂයට ඉසෙඩ් එක අඩුයි මේ විෂයට ඉසෙඩ් එක වැඩි.
එහෙම කියනවා නම් අහන්න ඇයි එහෙම කියන්නේ කියලා කෙලින්ම. මොන හේතුවක් මතද එහෙම කියන්නේ? ඇයි එහෙම වෙන්නේ? හිතුමදිට කියන්න බෑනේ කෙනෙක්ට නේ. මේ විශේෂයෙන් A level කරන ළමයි බොහෝ ගුරුවරුත් ඒ වගේ වැරදි කරනවා. ගොඩක් කෙනෙක් නොදැනුවත්කම නිසා වෙන්න පුළුවන්. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්නේ නේ. දන්නවා නම් එහෙම කියනවා නම් මේ විශේෂ ඉසෙට් එක අඩුයි මේක හොඳයි අරක වැරදි අරක අවුල් කියලා කියනවා නම් එයාට කියන්න පුළුවන් වෙනවනේ පැහැදිලිවම ඒකට හේතු. ඇයි එහෙම කියන්නේ? ඔයලා කියන්න ඕනේ එහෙමනේ. කියන්න බෑ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියනවා මලකෙරියක්. මේක ජීවිතයත් එක්ක ප්‍රශ්නයක් නේ ළමයින්ගේ. දැන් තමන්ගේ විෂය කරනවා එයා අකමැත්තෙන් සමහර අය BC කරන්න කැමැත්තෙන් ඉඳලා වෙන සබ්ජෙක්ට් කැවුම් සබ්ජෙක්ට් එක කරනවා. BC කරන්න කැමති. ඒතර මොකද වෙන්නේ? එයාට අර සබ්ජෙක්ට් එක කරගන්න බැරි වෙනවා. එයාගේ කැමැත්ත සහ හැකියාව තියෙන්නේ BC වලට වෙන්න පුළුවන්. ජීවිතයත් එක්ක ප්‍රශ්නයක් ඒක. එහෙම කරන්න හොඳ නැහැ. ඔයා කරන්න කැමති කැවුම් නම් මම BC කරන්න කියලා කියනවා නම් වැරදි. ඒක නිසා තමයි මම ඔයගලන්ට ගෙනල්ලා මේ කලින් කියන්නේ. එහෙම කියන්න බෑ. හරි. ඒ අනුව පැහැදිලි වෙන්නේ ඉස ඩිස්කෝ එක අදාළ විෂයට වැඩි වෙන අපේක්ෂකයන් ගණනට හා ඔවුන් ලබා ගන්න ලකුණු මත රඳා පවතිනවා කියනවා. ලකුණු වැඩියෙන් ගන්න එකත් ඒකට අදාළ වෙනවා. සෑම අවුරුද්දකම නියතියක් වශයෙන් එකම ඉසෙට් එකක් පවතින්නේ නැහැ. ඊටවත් එහෙම වෙන්නේ නැහැ. දෙවනි පියවර බලමු. එක් සිසුවා ලබාගත් ලකුණු වල මධ්‍යස්ථ අගය බලනවා. මධ්‍යස්ථ අගයෙන් මොකද වෙන්නේ? ළමුන් මධ්‍යස්ථ අගය අඩු කරනවා. ලකුණු ප්‍රමාණයෙන් මධ්‍යස්ථ අගය අඩු කරලා බලනවා. 95 55 අඩු කරලා ඔන්න රිසල්ට් ටික ආවා. ගණනය කළා. එක් සිසුවා ලැබූ වෙනසේ වර්ගයේ එකතු කර එය නැවත BC විෂයට වාඩි වූ ළමුන් ගණනින් පහින් බෙදනවා. අර ආපු රිසල්ට් එක මොකද කරන්නේ? එක එක්කිනාට එකතු කරලා ඔන්න එකතු කරලා අරගෙන පහින් බෙදනවා. පහින් බෙදුවාම ඔන්න අපිට උත්තරය ආවා. මම මේ ඔක්කොම ගණන් පන්තියක් නෙවෙයි නේ. මම මේ අදාළ ටික විතරක් කතා කරන්නේ. අපිට ආව 980. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙහි වර්ග මූලය හොයන්න. වර්ග මූලය අපිට හම්බුණා ගණනය කළා අපිට 30ක් විතර ආවනේ සම්මත අපගමනේ. ඔන්න 30ක් ආවා. හරිද? අපි බලමු ඉස්සරහට තුන්වෙනි පියවරට ගිහිල්ලා. දැන් BC විෂය එක් ළමයා ලබාගත් ඉස්සත් අගය සොයන. කොහොමද හොයන්නේ? අර අපි හොයාගත්ත සම්මත අපගමනේ මෙන්න තියෙන සූත්‍රයේ මධ්‍යස්ථ අගයත් එක්ක හොයලා ඔන්න ඉස්සත් දෙක හොයාගත්තා. මේක තමයි ඉස්සත් දෙක. ඔයගලන්ට ඉන්නේ මෙන්න මේ වගේ ඉස්සත් දෙක. ඔයා ගන්න රිසල්ට් එක ගත්තා. එක්ක. ඒ කියන ළමයා ඒකකට නෙමෙයි මේ හොඳේ. ඒ කියන ළමයෙක් නේ. ඒ කියන ළමයා ලකුණු අරන් තියනවා 95ක්. ඒක මධ්‍යස්ථ අගයත් එක්ක බලුවා. අපගමනයත් එක්ක බලලා ඔන්න ඉස්සත් දෙක ආවා. 1.3. දැන් මේ BC එක්ක තව සබ්ජෙක්ට් කරා කියනකො මම මේ උදාහරණ සබ්ජෙක්ට් විතරයි ගත්තේ. හොඳේ මේ විෂයන්ම කියලා කියන එක නෙමෙයි. ඕනිම විෂයක් එකට අදාළයි. BC හෝ වෙන්න පුළුවන්. BC නැති වෙන මොන හරි සබ්ජෙක්ට් මීඩියා වෙන්න පුළුවන් ඕනිම සබ්ජෙක්ට්. මම විෂය නෙමෙයි මේ මෙතන අර උදාහරණ විෂයන් විතරයි මේ අරන් තියෙන්නේ. BC කියන විෂය කරපු කෙනා ඒ කියන ශිෂ්‍යයා හතරවෙනි පියවර ගමුකෝ. එක ශිෂ්‍යයෙක් තියෙනවා. එක ශිෂ්‍යයෙක්ගේ ඔයා කියලා හිතන්නකෝ. ඔයාගේ ඉස්සත් දෙක මෙන්න මෙහෙමයි එන්නේ. ඔයා කරන සබ්ජෙක්ට් තුනත් එක්ක. මේ දැන් ආපු පියවරටම මේ පියවර තුනටම මුල් පියවර තුනටම අනිත් සබ්ජෙක්ට් දේශපාලන ඉදයන් පුළුවන් සිංහලෙන් පුළුවන් ওই විදිහට අරගෙන ඇවිල්ලා ඉසෙට් දෙක අන්තිමට මේතනට එනවා. ඒ කියන ශිෂ්‍යයා BC වලට ඉසෙට් දෙක තියෙනවා 1.3ක් දේශපාලන විද්‍යාවට 1.3ක්. ඒ කියන්නේ ඒ තමයි මෙයාට. ඒ තුනක් තියෙනවා මෙයාගේ. හොඳ. ඒ තුනක් තියෙනවා. කොහෙලා? ඒ තුනක් තියෙන සාමාන්‍ය දේශපාලන විද්‍යාවත් එයා ලකුණු 95ට ආසන්න මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් දල වශයෙන් එහෙම හිතමු. සිංහල වලට සාමාන්‍යයෙන් එයාට B1කට වගේ ආසන්න එහෙම නැත්නම් A1කට වගේ ආසන්න 75 කියන මට්ටම වගේ උනත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාට ඊට වැඩි මට්ටමක් කියලා කියන්න පුළුවන්. හිතමුකෝ. ඔන්න එයාගේ විෂයන් තුනටම අදාළ ඉසෙට් අගයන් වල එකතුව තුනට බෙදනවා. අදාළ වසරේම සිසුන්ගේ අවසන් ඉසෙට් අගය වෙන්නේ. ඒ සිසුවාගේ අවසාන ඉසෙට් අගය. මේක තුනට බෙදනවා. මේ තුනම තුනට බෙදුවාට පස්සේ ඔන්න ඉසෙට් දෙක ආව 1.2. මේ විදිහට තමයි ඔයා A level කරනකොට ඔයාගේ ඉසෙට් දෙක බැලෙන්නේ. සබ්ජෙක්ට් තුනට අදාළ. ඒක නිසා දැන් ඔයාලට නිකන් අයිඩියා එකක් තියෙනවනේ මෙන්න මෙහෙම. ඉසෙට් එක වැඩි හෝ අඩුයි කියලා කියන්න නම් ඒ සබ්ජෙක්ට් එක ඒ අවුරුද්ද ඇතුළත කරන ප්‍රමාණය අඩු වෙන්න ඕන. එහෙමනම් ඔයාලට එහෙමනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ගුරුවරු බොහෝ දෙනෙක් කියනවානේ අපේ සබ්ජෙක්ට් එකේ ඉසෙට් එක හොඳයි. වෙන සබ්ජෙක්ට් නම් කරොත් අවුල්. කියලා මොකද කරන්නේ? බොහෝ ගුරුවරු කියනවා අපේ සබ්ජෙක්ට් එකම කරන්න කියලා. ඇත්තටම මේ ගුරුවරයා ඒ ඉසෙට් එක හොඳයි කියලා කියන්න නම් කරන්න ඕනේ ඒකම නෙවෙයි. මොකද කරන්න ඕනේ හරිනම්. එහෙනම් කියන්න ඕනේ අපේ සබ්ජෙක්ට් එක කරන්න එපා. ඕගොල්ලෝ ඉන්න වෙන සබ්ජෙක්ට් එකක් කරන්න.
ඒ ගුරුවරයා ඒ ළමයින්ට ඇත්තටම ආදරෙන් කියනවා නම් ඒක ළමයි ගැන හිතලා එයා කියනවලු මොකද්ද? ඕගොල්ලෝ අපේ සබ්ජෙක්ට් එක නොකර ඊළඟ වෙන සබ්ජෙක්ට් එකක් කරන්න. ඇයි? ඉතින් අපේ සබ්ජෙක්ට් එක කරන ප්‍රමාණය අඩු වෙනකොට මගේ ඉන්න ළමයි 3-4 දෙනා වුණත් ඒගොල්ලෝ හොඳ රිසල්ට් එකක් දාලා කැම්පස් යනවා අනිවාර්යයෙන්. ඒ කරන ප්‍රමාණය අඩුයිනේ. දැන් 10000ක් කරන්න ඉන්නෝ ලංකාවේ. ඉතින් හිතන්න මොන හරි කැවුම් කියන සබ්ජෙක්ට් එක. එතකොට මම කියන්න ඕනේ මේ 10000 තව අඩු කරගත්තොත් තමයි ඔන්න අපිට හොඳ රිසල්ට් එකක් හැදෙන්නේ. කරන ප්‍රමාණය අඩු වෙනවනේ. වෙන්නේ නෝනේ. ඒතකොට මම කියන්න ඕනේ හැමෝටම ඕගොල්ලෝ ගිහලා ෆොකස් කරන්න. ෆොකස් සබ්ජෙක්ට් එක කරන්න ළමයි. කැවුම් කරන්න එපා ඕගොල්ලෝ. කියලා මම කියනවා අනිවාර්යයෙන්. ඒතකොට කැවුම් කරන ළමයිට උන් හතර දින ආගෙන මම ඉක්මනට ක්ලාස් කරනවා. ඒවනම් එහෙම විය යුතුනේ. ඒ කියන්නේ ඇත්තම අවංකව ආදරෙන් කියනවා නම් ඒගොල්ලන් අපේ සබ්ජෙක්ට් එකේ ඉසෙට් එක හොඳයි. එහෙනම් උඹලා වරෙල්ලා ඔක්කොම අපේ ක්ලාස් එකට කියලා කියනවනේ වැරදි. ඒ හින්දා BC සබ්ජෙක්ට් එකට මම එහෙම කියන්නේ නැහැ. BC කරන ප්‍රමාණය අඩු වෙන මට්ටමට ඇත්තම අපිට හොඳයි. අපිට කියන්නේ BC කරන ළමයින්ට හොඳයි. BC කරන ළමයින්ට හොඳයි කියන්නේ BC කරන ගුරුවරුන්ටත් හොඳයි. එක පැත්තකින් ක්ලාස් වලට ළමයි අඩු වෙන්න පුළුවන්. මගේ ක්ලාස් වල මහා ගොඩක් ළමයි ඉන්නේ අවශ්‍යයි. එහෙම කරන්න බෑ ක්ලාස්. එහෙම අවශ්‍ය නැහැ. එහෙම දාන්න මේ 10 10 කරගෙන එහෙම කරන්න ඔන්ලයින් එකේ තුන කොහොමද? සාර්ථක නැහැ. උත්තර බලන්න ඕනේ, හරියට ඒක කරෙන්න ඕනේ. නැත්නම් ඉතින් ක්ලාස් වල වැඩක් නැහැ. සල්ලි නිකන් අරගෙන ඒවා yaadෙන්නේ නැහැ. ඒ හින්දා මං කියන එක ඔයගොල්ලන්ට තේරෙනවනේ. හරිනම් වෙන්න ඕනේ අරක. ඒ හින්දා කවුරු හරි කියනවා නම් ඉසෙට් එක අඩුයි මොනවා හරි සබ්ජෙක්ට් එකේ ඉන්න මේක කරන්න එපා අපේ එක කරන්න කියලා. ඒ කෙනෙක්ගෙන් අහන්න අනිවාර්යෙන්. ඇයි එහෙම කියන්නේ? එයාට උත්තර දෙන්න බැරි වුණොත් මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් යා. හරි. ඉතින් ඔයගලන්ට මම මේ කියනවා තවත් දුරට අහුරු කරගන්න අවශ්‍ය නම් මෙන්න මෙතන තියෙනවා මේ ලින්ක් එක. මේ ලින්ක් එක අරගෙන ඔයගලන්ට පුළුවන් බලලා මේකෙන් තවත් තොරතුරු හොයාගන්න. විද්‍යාපීඨයට යන්න O level ඉංග්‍රීසි වෙන්නේ නැති මම හිතන්නේ යන්නේ ඉංග්‍රීසි වලට සම්මානයක් ඕනෙමද? විද්‍යාපීඨයට නම් මම දන්න විදිහට මම දන්න විදිහට ඒ කියන්නේ විද්‍යාපීඨ කියන එක පිළිබඳව ලොකු අවබෝධයක් මට නැහැ. මොකද මම කැම්පස් ගිය නිසා පීඨේ පිළිබඳව ලොකු අයිඩියක් නැහැ. ඒ කියන්නේ කැම්පස් යන්න බැරි වුණොත් වගේනේ ගොඩක් වෙලාවට නේ. එහෙමනේ තෝරගන්නේ. විද්‍යාපීඨ නම් ඉංග්‍රීසි 100ක් බලාපොරොත්තු බලනවා කියන එකක් නැහැ. කැම්පස් එකට කොහොමත් එහෙම බැලෙන්නේ නැහැ. කැම්පස් එකට නම් අදාළ වෙන්නේ නැහැ. පීඨයට කොහොමද නැහැ. හැබැයි නීති පීඨයට නම් ඔක අදාළ. ලෝ ෆැකල්ටි. ලෝ ෆැකල්ටි එකට අදාළ. හරි? ලෝ එකට නම් අනිවාර්යෙන් O level එක සම්මානයක් කොහොම 100ක් අවශ්‍යයි කියලා කියනවා. පේරේ ලෝ ෆැකල්ටි එකක් නැහැ. පේරේ තියෙන ලෝ ඩිපාර්ට්මන්ට් එකක්. ඕගොල්ලෝ යනකොට ෆැකල්ටි එකක් වෙයි කියලා මම හිතනවා. ඒ හින්දා ෆැකල්ටි එකක් නැති වුණාට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒකම තමයි ඉතින් ඔයා ලෝ කෙනෙක් නේ වෙන්නේ නෝනේ. ආට වෙන්න අවශ්‍ය කරන වශයෙන්ම තියෙනවා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ෆැකල්ටි එකක් විතර වෙන් කරලා නැහැ තවම ආර්ට් එක ඇතුලේ තියෙන්නේ. ආර්ට් එක ඇතුලේ තමයි තවම තියෙන්නේ. කලින් තිබුණා වගේ හරියට මේ මැනේජ්මන්ට් එක ආර්ට් එක ඇතුලේනේ තිබුණේ. දැන් මැනේජ්මන්ට් එකට වෙනමම ෆැකල්ටි එකක් විතර මැනේජ්මන්ට් එක දැන් තියෙනවා. පේරා දෙන්නේ. තවම ලෝ කියන එක තියෙන්නේ ආර්ට් කියන මේ ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ ආර්ට් කියන ෆැකල්ටි එක ඇතුලේ ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඔයගොල්ලෝ යනකොට ඔක මෙන්න හැදිලායි අනිවාර්යයෙන්. දැන් තව සංවර්ධන වෙනවා තමයි. හරි. ඉතින් ඔන්න විදිහට තමයි වෙන්නේ. දැන් කවුරු හරි කියනවා මම මෙතන ආර්ට් නෙමෙයි අරන් තියෙන්නේ කෙමිස්ට්‍රි, ෆිසික්ස් සහ මේ කම්බයින් මැත්ස් වගේ සබ්ජෙක්ට් අරගෙන බැලුවොත් ඒ ලෙවල් වල ඒගොල්ලන්ගේ ඉසෙට් එක ගැන නිකන් අයිඩියා එකක් ගන්න බලන්න. ඉතින් ආර්ට් වලට මේක අදාළයි. මේ බලන්නකො කෙනෙක් කොම් වලට ගන්නවා 80ක්, ෆිසික්ස් වලට ගන්නවා 70ක්, කෙමිස්ට්‍රි වලට 40ක් ගන්නවා ලකුණු. ඒ ලෙවල් වලට. එයාට ඒ කියන ළමයා තමයි මේක අරගන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? මේ ඒ ළමයාගේ ඉසෙට් එක බලන්න 1.8ක්. සම්පූර්ණ ගත්තා 1.8ක්. ඉසෙට් එක කොම් වලට ගන්නවා 40ක්. ෆිසික්ස් වලට 65ක්. මෙයා මේකට වඩා ලකුණු 40ක් අඩුයි කොම් වලට. නේ? 40ක් අඩුයි. 65 කියන්නේ 70ට වඩා අඩුයිනේ. ඒත් ලකුණු අඩුයි. හැබැයි එයා කෙමිස්ට්‍රි වලට ගන්නවා ලකුණු 85ක්. එයාට ඉසෙට් එක තියෙනවා අරයට වඩා 2.0ක්. ඇයි ඒක හේතුව? දැන් මට තේරෙන්න ඕනේ. ප්‍රධාන හේතුව තමයි එයා බොහෝ දෙනෙක් නොකරන සබ්ජෙක්ට් එකක් එක පැත්තකින් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මොනවද මේ ඒ සබ්ජෙක්ට් එකේ ලකුණු ඒකට බලපාලා තියෙනවා. කෙමිස්ට්‍රි සාමාන්‍යයෙන් සමහර අය කියනවනේ අමාරුයි කියලා. අපි දන්නේ නැහැ. අමාරුයි කියලා කියනවා. ඒකත් එක්ක වෙන්නේ නැති. ඒකක් වෙලා තියෙනවා.
අනිත් එකත් බලුවොත් ඔයාලට තවත් හොඳට පේනවා. ඔන්න ඔහම Z එකේ කතාව. ඒක තමයි Z එකේ කතාව. හරිනේ? දිලාන් රශ්මික කියන්නේ අපේ මේ කොල්ලානේ. මගේ O level කොල්ලා නේද ඔය දිලාන්. O level ක්ලාස් ආපු කොල්ලානේ. නේද දිලාන් දාන්න බලන්න. ඉංග්‍රීසි සම්මාන ඕනේද? කැම්පස් එකේ හැම කෝස් එකකටම ගණන් ඉංග්‍රීසි සම්මාන ඕනේ. O level ICT රිග්වි එකක් වගේ ගන්න. දිලාන් තමයි. මේ කැම්පස් එකට ගණන් ඉංග්‍රීසි කියලා ඒ කියන්නේ කැම්පස් එකට යන්න බලන්න නැහැ ඔයගොල්ලෝ. O level වල ගණන් ඔයාලට C එකක්ද තියෙන්නේ ඒ සාමාර්ථය වෙනවා ඇති. පාස් වෙලා තියෙනවා නේද? ඉංග්‍රීසිත් S පාස් එක තිබුණත් ඇති. සමහර අය ඉන්නවා අතන ඉංග්‍රීසි ෆේල් වෙච්ච අය කැම්පස් යනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. කැම්පස් එකට ඒක අදාළ වෙන්නේ වාගේ A level රිසල්ට් එක තමයි අතම කැම්පස් එකට ලොකුවටම බලපාන්නේ. O level රිසල්ට් එක අදාළ කරගන්නේ නැහැ. ඒක O level සමත් වෙලා තියෙනවා කියන තැන ඉඳලා බලන්න ඕනේ. A level කරන්න සුදුසුකම හදාගෙන ඉන්නවා එච්චරයි. A level කරන සුදුසුකම 6යි 4ක් වගේ නේ සාමාන්‍යයෙන්. බලන්න. මේ සුදුසුකම තියෙනවා නම් ඒක. සබ්ජෙක්ට් වෙන බලන්න. හරි. ඊගාවට අපි නිකන් බලමු ඊගාවට එන්නේ කට් ඔෆ් මාක් එක පැත්තට. කට් ඔෆ් මාක් එක කියන්නේ මොකද්ද? කැම්පස් දැන් අපි Z එක බැලුවනේ. Z එක පාදක කරගෙන කොහොමද කට් ඔෆ් මාක් එකක් ඇවිල්ලා ඒ කට් ඔෆ් මාක් එක යටතේ කොහොමද අපි කැම්පස් එකට යන්නේ? මේ ගැන බලන්න යන්නේ. ටිකක් හරි වැදගත් ඔය. මේ දේවල් නොදැන ඇත්තටම A level කරලා වැඩකුත් නැහැ. ඔයා මොන සබ්ජෙක්ට් එක මොන කාණ්ඩ එකනද බයෝලොජි කරත් බලන්න සඳහා හරි උත්තරයක් කියන්නේ. මොකද කියන්නේ? මටද කිව්වේ? නේද? එනිදි මට නෙවෙයි නේද කිව්වේ? සහාය. නෑ නෑ මට නෙවෙයි. මයික් එක ඔන් වෙලා. ඔයගලගේ මයික් එක ඔන් වෙලා ටිකක් බලන්න. අන්න ගෙදර කතා බහ කරනවා එන්නේ. හරිද? මේ දැන් බලන්නකෝ මේ 2015 ඉඳලා 20 වෙනකම් 15 ඉඳලා 20 වෙනකම් 15 ඉඳලා 20 වෙනකම් ලංකාවේ කී දෙනෙක් විභාගයට මුහුණ දීලා තියෙනවද සහ කැම්පස් එකට එලිජිබල් වෙලා තියෙනවද? ඒ කියන්නේ සුදුසුකම් ලැබලා තියෙනවද? ඔයාලන් පේනවද දන්නේ නැහැ ඉච්චර පැහැදිලිව. මේ සුදුසුකම් ලැබලා තියෙනවා. දැන් බලන්නකෝ නිකන් දල වශයෙන් බලමු. 2015 ඉඳලා සමහර years වල අවුරුදු වල පොඩ්ඩක් අඩුවීම් වෙලා තියෙනවා මේ බලන්න. මේ අයිලන්ඩ් ඒ කියන්නේ ස්කූල් සහ ප්‍රයිවට් කියන දෙකම එකට වෙනම නෙමෙයි ස්කූල් ප්‍රයිවට් දෙකම එකට ගත්තාම ඒ ලෙවල් වලදී බලන්න කරන ප්‍රමාණයම අඩු වීම තැන් වල වෙලා තියෙනවා 2019 අඩු වෙලා තියෙන පොඩ්ඩක් ආයේ 2020 දී වැඩි වෙලා තියෙනවා එකක් බෝම්බ කේස් එහෙම වෙන්නේ නැති මොකද ඒකත් එක්ක ආයේ ඒ කොටස ටිකක් එකතු වෙලා මේ 1,67,000 මේ කියන්නේ එලිජිබල් වීම මම කියන්නේ එලිජිබල් කියන තැන ඉඳලා කියන්නේ කැම්පස් එකට යන සුදුසුකම් මේ කියන්නේ කැම්පස් එකට ගත්ත පිළිස නෙමෙයි හොඳ. ඔයගොල්ලෝ හිතනවා මේ කැම්පස් එකට ගත්ත 1,00,000 ගාණක් කියලා. නෑ. ඒව නෑ. එලිජිබල් කියන්නේ කැම්පස් එකට සුදුසුකම් ලැබීම පමණයි. ඔයාටත් මෙහෙම එකක් එනවා. ඒ කියන්නේ ඔයාගේ රිසල්ට් එක ආවම ඔයාට එන රිසල්ට් එක ඇතුලේ ඔයා කැම්පස් එකට යන්න සුදුසුයි. ඔයා එලිජිබල් වෙලා ඉන්න සුදුසුකම් ලබලා තියෙන කියලා එනවා. රිසල්ට් එක එනකොට. දැන් මේ පාර 15 වෙනවනේ විභාගේ මේ 22 එකත් එකේ රිසල්ට් එක එනවනේ. ඒ එනකොට ඒගොල්ලන්ටත් එනවා ඔයා කැම්පස් එකට යන්න සුදුසු. කැම්පස් එකට යන්න පුළුවන් ඔයාලට. හැබැයි ඒ කියන්නේ කැම්පස් එකට තෝරගත්ත කියන එක නෙමෙයි. තව ඊට පස්සේ තව තියෙන වැඩ ටික. තව ක්‍රමයක් තියෙනවා. තව තියෙන ස්ටෙප්. ඒ ලෙවල් ලියලා ඔයා කැම්පස් එකට සුදුසුයි කියලා ඒගොල්ලෝ රිසල්ට් එක අතට එව්වට ඔයාට අනිවාර්යයෙන්ම කැම්පස් එකට යන්න පුළුවන් සුදුසුකමක් නෙමෙයි ඒක. කැම්පස් එකකින් ඔයාව තෝරගන්න ඕන. කැම්පස් එකට ඕන විදිහටයි ඔයාව තෝරගන්න. ඔයා විභාගයේ පාස් වුණා කියන එකෙන් ඔයාව කැම්පස් එකට යන්න ඕනි. ඔයාට කැමති කැම්පස් එකට යන්න පුළුවන් කියන එකක් නෑ. කැම්පස් එකෙන් තමයි ලිමිට් එකක් දෙන්නේ. අපිට ඕනි මෙන්න මේ අය. අපිට ඕනි මෙන්න මේ වගේ අය විතරයි කැම්පස්. කැම්පස් එකෙන් තමයි ඒක තීරණය කරන්නේ. ඒකට තමයි අපි කට් ඔෆ් මාක් එකක් කියලා කියන්නේ. හරිද? මේ බලන්න. දැන් සාමාන්‍යයෙන් මේ පහුගිය 2021 ඒක අසාධාරණයි. පහුගිය 2021 ගත්තොත් විශාල ප්‍රමාණයක් විභාගයේ අතහරපු අය හිටියා. පෞද්ගලිකව මමත් දන්නවා කිව්වා. තුන් ළමයි කොට දෙනෙක් කරේ නැහැ. එතකොට ඒගොල්ලෝ දැන් 21 දැන් ප්‍රශ්නයක් නැහැනේ. එක්සෑම් කරගන්න පුළුවන්. තව පොඩි කාලෙකුත් තියෙනවා මාස 3ක් විතර. කියලා අයිඩියා කරගෙන ගිය අවුරුද්දේ නොකරපු කට්ටිය දැන් කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මේ අවුරුද්දේ ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ අවුරුද්දේ තියෙන තරඟකාරීත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. 22 කට්ටියට තරඟකාරීත්වය වැඩි කියලා මම මේ කියන්නේ. දැන් 22 කට්ටිය
වෙනතට වැඩිය වෙන අවුරුදු වලට වැඩිය අතර මහන්සි වෙන්න ඕනේ. ගොඩක් දෙනෙක්ට ඔක තේරෙන්නේ නැහැ. ඔහේ ඉන්නවා. කැම්පස් යන්න ඕනි කියන අයිඩියා එක කරාට ඇත්තටම මේගොල්ලෝ ගොඩක් මහන්සිලා වැඩ කරන්න ඕනේ. එයි ඒගොල්ලන්ට යන්න තියෙන ඉඩකඩ හරිම අමාරුයි පිරිස වැඩි වීම නිසා. 2019 අඩුවෙන් කරලා 20 දී වැඩියෙන් කරන්න හේතුව මේකනේ. 20 එක්සෑම් කරා ඔයගොල්ලන් මතක ඇතිනේ. කොහොමද කරේ කියලා මේ කොරෝනා එක්ක කොහොමද එක්සෑම් එක කරලා ළමයි කරා ඉබ්බා. 2019 නොකලා බෝම්බ කේස් එක රොමෙට් එක කොහොමද ඉතින් පොඩ්ඩක් අඩු වෙලා කරලා තියෙනවා. දත්ත අනුව තියෙනවා. නිකම්ම නෙමෙයි කියන්නේ. ඒ නිසා 21 අඩුයි. දැන් මට මෙතන 21 පෙන්වන්න නැහැ. තව 21 දැම්මේ නැහැ නේ අවුට් කරේ නැහැ. ඒක අනිවාර්යෙන් අඩු ලබන අවුරුද්ද මට ඒක පෙන්වන්න පුළුවන්. ඔන්න ඔය தත්ති. ඉතින් ඒ ගැන හිතන්න. ඊගාට දිස්ත්‍රික් අනුව කැම්පස් එකට තෝරා ගැනීම සහ එලිජිබල් වීම සුදුසුකම් ලැබීම ගත්තාම මම මෙතන ඔක්කොම දාන්න බෑ මට. ඔයගොල්ලෝ අවශ්‍ය කරන දේ ඔයගොල්ලන් පුළුවන් net එකේ ගිහලා බලන්න, සර්ච් කරලා බලන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම හොඳයි. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ හොයලා බලන්න A level අලුත් සිලබස් එකට අදාළව මේ අපේක්ෂකයින් උසස් පෙළ අපේක්ෂකයින්ගේ මේ මොනවද අපි ඒකට කියන්නේ මොනවද දක්ෂතාවයන් නැත්නම් වෙනම තොරතුරු ඇතුළත් කරලා තියෙන මේ ෆෝම් එක බලා ගන්න පුළුවන් ඔයගලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් සම්පූර්ණයෙන් මම මේ දිස්ත්‍රික් අනුව මේ දාලා තියෙන්නේ මේක දාන්නත් බෑ ඉඩ නැහැ හරිද දැන් මේ දිස්ත්‍රික් අනුව බලනකොට සමහර දිස්ත්‍රික් තියෙනවා ඒවට ඒවැ සුදුසුකම් වැඩි වෙලා තියෙනවා අනිත් පැත්තෙන් ඒවැ මේ කැම්පස් එකට ඉල්ලීමත් වැඩි වෙලා තියෙන සමහර දිස්ත්‍රික් වල සුදුසුකම් කියන්නේ දැන් මම උත්තරම වගේ ගත්තොත් බලන්න එලිජිබල් එක හරිම අඩු ප්‍රමාණයක් ඒ කියන්නේ 7000ක් කරොත් 5000ක් විතර එලිජිබල් වෙනවා 23000ක් කරපේක 15000ක් කියනවා කුරුණෑගල පැත්තේ දැන් රත්නපුර මම ඉන්නේ රත්නපුර දිසාවට බලමු රත්නපුරේ 14ක් කරලා 9ක් විතර තියෙනවා කියන්නේ 9000ක් විතර තමයි එලිජිබල් තියෙන්නේ ඒත් ඔක්කොම කැම්පස් ගිහිල්ලා නෙමෙයි ඔය එලිජිබල් එක විතරයි මේ වගේ මේ දිස්ත්‍රික් අනුවත් යම් වෙනස්කම් තියෙනවා දැන් මේ තියෙන්නේ වැදගත්ම කාරණේ. ඒ තමයි ඔයගලන්ට ඇත්තටම වැදගත්ම වෙන එක. ඔයගලන්ට ෆෝන් එකකින් zoom කරලා බලන්නත් පුළුවන් අවශ්‍ය නම්. එහෙම නැත්නම් ඔයගලන්ට මේක download කරලා බලා ගන්නත් පුළුවන්. 2020 cut off mark කියලා cut off mark download කරලා ගන්න. ඔක එනවා කොහම Google එකේ. හරිද? මේ දැන් මම පෙන්නන්න යන්නේ ඔයගලන්ට ආට් කරලා කැම්පස් යන්න පුළුවන් විදිය. සහ මොන වගේ කැම්පස් වලටද යන්න පුළුවන්. ඒකට මොන වගේ රිසල්ට් එකක් ගන්න ඕනිද? මොන වගේ රිසල්ට් එකක් ගන්න. මේක තමයි මේ පෙන්නන්න යන්නේ. හරිද? අඩු ගන්න එපා. ගන්න නැතුව අපි බලමු මේ මට මේක දෙන්න මේක දැන් පේන්නේ නිකන් කුරුම්ම යඬු වගේ ඔයගලන්ට පේනවද දන්නේ නැහැ zoom කරලා බලුවොත් සමහර විට පේයි ෆෝන් එකෙන් නම් ඉන්නේ නිකන් බලන්න මම මේ highlight කරලා තියෙන්නේ අපිට යන්න පුළුවන් ටික තමයි හරි මේ බලන්න ඉත නෑ මේ ස්ක්‍රීන් එකේ මට මේ බලන්න මේ මම මේ highlight කරලා තියෙන යටම නම් රත්නපුර කියන කියන්නේ මට අදාළ එක ඔයගලන්ගේ දිස්ත්‍රික් මේ මෙතන තියෙනවා ඒවා බලන්න සමහර දිස්ත්‍රික් අනුව ඉසඩ් එක අඩු වැඩි වීම තියෙනවා. ඇයි ඔයගොල්ලෝ අහලා තියෙන්නේ දුෂ්කර පළාත් වලට යම් සහනයක් තියෙනවා කියන එක. ඒක පැහැදිලිවම තියෙනවා. එක පළාත් වල. ඒතර ඔයාලට යන්න පුළුවන් ආට් කරලා යන්න පුළුවන් සේරම කැම්පස් එකම මෙතන තියෙනවා. පළවෙනියට මම මේ රතු පාටින් වගේ දාලා තියෙන්නේ ලෝ ෆැකට්. එහෙම නැත්නම් ලෝ මේ නීති පීඨේ ඔයාලට යන්න පුළුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණියට යන්න පුළුවන් යාපනයට යන්න. මේ තුන තමයි දැනට තියෙන්නේ. හරි? මේ තුන තියෙනවා. එතකොට ඔයාලට මොන වගේ ඉසඩ් එකක්ද ගන්න ඕන? ඔයා රත්නපුරෙන් නම් පෙනී සිටින්නේ බලන්න 2.0183. කොහොම වගේ අදුම ඒ කියන්නේ මට්ටම. ඔයාගේ ඉසඩ් එක එන්න ඕනේ ওই මට්ටම. ඒ කියන්නේ කොච්චරක් වගේද නිකන් දලවසින් ගත්තොත්. ඒ තුන තමයි. ඒ තුනේ කතා දෙකක් නෑ. ඒ තුන තමයි. ඒ තුන අවශ්‍යයි. ඒ තුන නැතුව මේ මට්ටම දෙන්න බෑ ඉසඩ් එක. ඒ තුන තමයි ලකුණු වලින් ගත්තොත් අඩුම තරමින් ඔයා ලකුණු 90 95 100 අතර 90යි 100යි අතර කියලා කියන්නේ 90යි 100යි අතර සබ්ජෙක්ට් තුන ඇතුළෙම ඉන්නවා. ඒ තුනක් කියන එක නෙමෙයි අත්‍තරම ඒ ලෙවල් වලදී අදාළ වෙන්නේ. ඒ තුන කියන්නේ මාක් 3ක් විතරයි. නිකන් ඒ තුනක් කියලා කියන්නේ ඉලක්කම් 3 අකුරු 3ක් විතරයි. ඒ ලෙවල් වලට. ඒ කියන්නේ ඒකක් ගන්න පුළුවන් 75යි. කවුරු හරි කෙනෙක් උසස් පෙළට 75ක් ලකුණු ගත්තොත් BC වලට එයාට ඒක. සිංහල වලට 75 ගත්තොත් ඒක. පොලිටිකල් වලට 75 ගත්තොත් ඒක.
ඒ තුනක්. ඔය අහලදී ඒ තුනක් ගත්තත් කැම්පස් යන්න බැරි වෙලා තියෙනවා සමහර අය. ඇයි? මේ ප්‍රශ්නේ නේද? ඇයි 75 මදි කියන තැන මේ ඉන්නේ. ඔයා ඒ ලෙවල් වලට වැඩ කරනවා නම් මහන්සිලා වැඩ කරලා ඔයා ගන්න ඕනි ලකුණු වලින් ඒ කියන මට්ටමේ ඉන්නේ නැතුව ඒ කියන කොල්ලෙන් අයින් කළ දැම්මත් කමක් නෑ මම නම් කියන්නේ. ඒ කියන එක කොහොමද ඔයාට හම්බ වෙනවා 75 මුඩ ගත්තා. ඔයා එන්න ඕනි මම ලකුණු 90යි 100යි අතර එනවා හැම සබ්ජෙක්ට් එකකම. මෙන්න මෙතන ඉන්නවා. ඒ ලෙවල් වල ඔතන හිටියොත් ඔයාලට පුළුවන් ලෝ ෆැකල්ටි යන්න. ලෝ එකකින් තියෙන ඕන නැද්ද? කවුද ඉතින් කියන්නේ? යෙදී පිටින් දෙනවා. ඒක මොන වාසනාවක්ද කියන්නේ පාට් කරලා ගන්න. පුළුවන් හොඳ පොයින්ට් එකක් නේ. හොඳ කඩගෙන හොඳ අවස්ථාවක්. ඔයාට කැම්පස් එකට ගියාම රජෙන් මුදලුත් දීලා, සල්ලිත් දීලා, මහ පොලක් දීලා, හොස්ටල් එකක් දීලා, නොමිලේම ඉගෙන ගන්නත් දීලා, ඔය ඔක්කොම ටික කරලා දීලා ලෝය කෙනෙකුත් කරවලා එළියට දාලා ලෝය කියන මට්ටමත් හම්බෙලා. මම කියන්නේ ලෝය කියන දේ විතරක් ඉඳලා. අනිත් ඒවත් එහෙම තමයි කැම්පස් එකට ගියාම ඔක්කොම ටික හම්බෙන්නේ. මට මේක හදන්න නම්බුණා. එපා නම් ඉතින් මේක එපාගෙන් මන් දන්නේ නැහැ. එපාද නැද්ද කියලා. ඔයා තින්නේ කරන්න ඕනේ. මේක කරන්න පුළුවන්. හරිම ලේසි වැඩක් කියනවා මේ කියන්නේ. ඔයාලට කරන්න පුළුවන්. එතකොට දැන් මේ සුනෝ කියලා එකක් තියෙනනේ යට යාපනයේ. සුනෝ රත්නපුරෙන් මම හයිලයිට් කරලා තියෙන සුනෝ සුදුසුකම් නොමැත් 2020 කියන්නේ ගිය අවුරුද්දේ කවුරුත් යාපන විශ්වවිද්‍යාලයට ලෝ ෆැකල්ටියට ගිහිල්ලා නැහැ. ඒකට හේතු සාධක කීපයක් තියෙනවා. විය හැකි දේවල් එකක් තමයි වෙනත් දිස්ත්‍රික්කයකින් ඒකට සුදුසුකම් ලැබපු අය තෝරගෙන ඉවරයි මේ වෙනකොට. ඒ හින්දා රත්නපුරේට chance එක නැහැ. අනිත් එක තමයි රත්නපුරේ කිසිම කෙනෙක් යාපනයේ විශ්වවිද්‍යාලයට යන්න අවශ්‍ය කරන අවම ඉසඩ් අගයට ළඟා වෙලා නැහැ. මේ දෙකෙන් එකක් විය හැකි. තේරුණාද? මේ දෙකෙන් එකක් විය හැකි කියලා කියන්න පුළුවන්. ඒතර මේවා තෝරගන්න විදිහක් තියෙනවා. කැම්පස් පොත කියලා අහලා තියෙනවා. ඒවා පුරවන්න ඕන විදිහ තියෙනවා. ඒවා කරන්න ඕන විදිහ තියෙනවා. මේ හැමදේම බලපාන ඔයාලට කැම්පස් එකට යන එකට ඒ ලෙවල් විතරක්ම අදාළ වෙන්නේ නැහැ කියන මම කියන්නේ. ඒ ලෙවල් කිරීමෙන් විතරක් ඔයාලට කැම්පස් යන්න පුළුවන් කියන එක නෙමෙයි. ඉතින් පස්සේ තව තියෙන වැඩ පිළිවෙලක්. ඒවත් හරියට ස්ටෙප් ටික වෙන්න ඕනේ. ඒවට හරියට දැනුම තියෙන්න ඕනේ. يعني ඒවා හරියට දැනගෙන කරන්න. දැන් මේ හැමදේම වෙන්නේ ඔන්ලයින් එකේ. හැමදේම ඔන්ලයින් එකේ. ඒ ලෙවල් ඇප්ලිකේෂන් පව දාන්නේ ඔන්ලයින් එකේ. ඒ නිසා අපෙන් තමයි පටන් ගත්තේ ඔන්ලයින් සිස්ටම් එක. අපිටත් කියලා වෙනවා තවදී කැම්පස් යන්න බැරි වෙලා. ඇයි ඔන්ලයින්? අපේ කාලේ. අත්දැකීම් නැහැ. අත්දැකීම් නැහැ. ඒ හින්දා ප්‍රශ්න ඇති වුණා අපිට උනා. මේවා ගැන දැනුම තිබිය යුතුයි දැනගෙන ඉන්නවා. ඊගාවට ලෝ ෆැකල්ටි යන්න නැත්නම් ඔය අනිත් කියන්නේ කලා විෂය ධාරාවට ඔයා කැම්පස් එකකට යනවනම් ඔයාලට පුළුවන් කොළඹ, පේරාදෙණිය, ජපුරේ, කැලණිය, යාපනයේ, රොහුණ ඊට පස්සේ නැගෙනහිර විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කලාව. ශ්‍රී ලංකා අග්නිදිගයකට යන්න පුළුවන්. රජරටයකට යන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රීමාලි මණ්ඩපයට යන්න පුළුවන්. ශ්‍රීපාලි මණ්ඩපයේ කොළඹ එක. ඒකේ ආර්ට් එක ස්පෙෂල් කියන කැටගරි එකට යන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් සබරගමුවේ තියෙනවා SP ඒ කියන්නේ විශේෂ සබරගමු සාමාන්‍ය සිංහලෙම තියෙනවා කියලා මම තොරතුරු අහලා තියෙනවා. සබරගමුවේ ආර්ට් කියන්නේ ලකුවට කොටස නැහැ මේ SAB කියන කොටස. මොනනම් මේ මොකද්ද අපි කියන්නේ මේ විෂය කාණ්ඩ තියෙනවා. විෂය කොටස් තියෙනවා. එහෙම කරන්න පුළුවන්. ඒ සාමාන්‍ය සබරගම එහෙම ගොඩක් වෙලාට අහුවෙන්නේ අර අන් සබ්ජෙක්ට් වලට යන්න බැරි වෙලාම තමයි බොහෝ වෙලාවට සබරගම එහෙම හම්බෙන්නේ. ඒවා පස්සේ හම්බෙන්නේ. ඉතින් මෙතනින් ටාගට් එක මොකක්ද ඔයගොල්ලෝ? කොළඹද, පේරාදෙණියද, ජපුරද, කැලණියද? මේක. දැන් නිකන් හිතලා බලන්නකෝ. කවුරු හරි කෙනෙක් රත්නපුරේ ඉඳලා එයා කොළඹ කැම්පස් එකට යන්න එයා කොළඹට යන්න බලාගෙන ඒ ලෙවල් කරා. කොළඹට යන්න බලාගෙන ඒ ලෙවල් කරා. එයාගේ ඉසඩ් එක තියෙන්නේ 1.4යි බිංදුවක් කියලා හිතන්න. 1.4යි. ඒතර එයාට කොළඹට යන්න බෑ. කොළඹට යන්න බෑ. බෑනේ. ඒතර එයාට කොහෙටද යන්න පුළුවන්? පැහැදිලිවම යාපනයේට තේරෙන්න ඉඩ තියෙනවා. ඒක තෝරන්නේ කැම්පස් එක. අපිට තෝරන්නේ බෑ. කැම්පස් එකකින් සහ UGC එකකින්. එහෙනම් අපි කියනවා මේ මොකද්ද? යුනිවර්සිටි ග්‍රෑන්ඩ් කොමිෂන් එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. ඒක තමයි ඒක තීරණය කරන්නේ. අපිට ඒක තීරණය කරන්න බෑ. ඒතර යාගේ ඉසඩ් එක තියෙනවා 1.4ක් තියෙනවා. ඒතර යාට යාපනයේට පැහැදිලිවම අල්පන 1.2යි රත්නපුරේ ඉල්ලලා තියෙනවා. තෝරා ගැනීම හැකියාවක් තියෙනවා.
ඊගාවට බොහෝ විට කැලණි විශ්වවිද්‍යාලයට යතෝර තේරීමේ හැකියාවකුත් තියෙනවා 1.4 මට්ටමේ ඉඳලා. ඒතර දැන් පේරාදෙනියට බලන්නකෝ. පේරාදෙනියට 1.6ක් තමයි ඉල්ලලා තියෙන්නේ. අපේ එකේ මට මතකයි 1.6ක්. ඒ කියන්නේ 2015 මම කියන්නේ. 2015 1.6. අපිට මේ මට්ටම තිබිච්ච නිසා ඉසෙඩ් ස්කෝර් එක අපිට අපි තේරුණා. අපි මේ මට්ටමට ඉසෙඩ් එක ගත්ත නිසා. කොළඹට යන්නේ 1.7ක් කොළඹ ගියා වැඩිපුර ඉල්ලනවා. ගොඩ දෙනෙක්ගේ ඩ්‍රීම් එක මම හිතනවා පේරාදෙනිය කියලා. පේරාදෙනිය තමයි යන්න ඕනේ යනවනම් කියලා මම හිතනවා කොළඹත් හොඳයි හැම කැම්පස් එකම හොඳයි. අපි හැමෝම දැන් ගමක මිනිස්සෙක් වුණත් කැම්පස් එකේ කියලා කිව්වහම කෙලින්ම අහන්නේ කොහෙද? පේරාදෙනිය කියලා කිව්වහම ඒ කියන්නේ පේරාදෙනියද කියලා තමයි අහන්නේ. කොළඹ එකක් තියෙනවද කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. නේ? ඒ කියන්නේ මම කියන්නේ සාමාන්‍ය සමාජ මතය අනුව මම මේ කියන්නේ. විශ්වවිද්‍යාලයක හොඳ නරක එහෙම තියෙන එක නම හැබැයි වසර ගණනාවක් අකණ්ඩව පේරාදෙනිය තමයි ලංකාවේ සහ ලෝකෙ ඉහළ මට්ටමකට ආවේ. ලෝකෙම ගත්තොත් 500 ගානකට ආවේ අවුරුදු කිහිපෙම ලංකාවේ නම් එක මට්ටම පේරාදෙනිය. ඒක නිසා මේ ඒක ඇකඩමික් එකක්. අනිත් එක සුන්දරත්වයක් තියෙනවා. ඒක පැත්ත හොඳයි. පේරාදෙනිය. නරක නෑ පේරාදෙනිය ඉතින් අපි එළියට ඇවිල්ලා මේ වැඩ කරන එකත් එක්ක මම හිතනවා අපි වගේම තව විශාල ප්‍රමාණයක් පේරාදෙනිය එළියට ඇවිල්ලා වැඩ කරන කොළඹත් ඉන්නවා නේ. ඒක හොඳයි. ඔයා ටාගට් එක තියෙන පේරාදෙනිය ගියා. ටාගට් එක හදාගන්න. ඉතින් බලන්න මේ විදිහට තියෙනවා දිස්ත්‍රික්ක අනුව ඉසෙට් එක වෙනස් වෙනවා. දුෂ්කර එහෙම තියෙනවා නම් දුෂ්කර අනුව ඉසෙට් එක වෙනස් වෙනවා. ඒතර ඔයාගේ ඉන්න දිස්ත්‍රික්කයක ඔයා බලන්න ඔයාට කොයි වගේ ඉසෙට් එකක් ගන්න වෙනවද? නිකන් මම උදාහරණයක් කියන්නම් මෙහෙම. ඔයා ඉන්නේ ගාල්ලේ කියලා. ගාල්ලේ නම් ඔයාගේ අයිඩියා එක කොළඹට යන්න. කොළඹට යන්න නම් ඔයා අදුමතරමින් ඒ තුනක් දාන්න ඕනි. ඒ තුන ලකුණු 85 90 ඔය අතර මට්ටමේ තිබිය යුතුයි සබ්ජෙක්ට් තුනේ. සමහර සබ්ජෙක්ට් එක්ක වෙනස් වෙනවා. ඇයි? ඉතින් වෙනස් වෙනවා කියලා මම කියන්නේ මෙහෙම පාලි සංස්කෘත BC කරනවා කවුරු හරි. ආන්දර කෙනෙක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කරනවා. ඇත්තම ගත්තොත් ওই සබ්ජෙක්ට් එක ලංකාවෙම කරන්නේ පාලි BC වගේ කරනවා නම් කරන්නේ ලංකාවෙම 1500ක් 2000ක් ඔය වගේ ප්‍රමාණයක්. ඉතින් මොන වගේ ඉෂද් දෙකක් දෙයට ඉන්නවා. ඒ තුනක් දැම්මොත් හොඳ ඉෂද් දෙකක් වෙනවා. පැහැදිලිද මේ? හාන්දර කෙනෙක්ට උනත් මේ ලෝ ෆැකල්ටි උනත් යන්න පුළුවන්කම තියෙනවා අර මේ හාන්දර කෙනෙකුට පිටියෙන් සමීප අර ප්‍රශ්නේ තියෙන්නේ මේ අපේ කවුද හාන්දර කෙනෙක් කියන්නේ මේ ලංකාවේ පළවෙනිය ගත්ත එක මම ඒක දැම්ම ඉස්සෙල්ලා පද්මේරි මොනින්දවන් හාන්දර පේරාදෙනිය දැන් හාන්දර 4th year එකේ ඉන්නේ අපි එතකොට සෙකන්ඩ් ඉයර් වගේ හිටියේ හාන්දර එන්නේ සෙකන්ඩ් තර්ඩ් ඉයර් වගේ හිටියේ මේ එතකොට ලංකාවේ පළවෙනි අරගත්ත හාමුදුරුවෝ ඉතින් හාමුදුරුවෝ ගියාම හාමුදුරුවන්ට ස්පෙෂල් කරනකොට දෙවෙනි අවුරුද්දේ තමයි ස්පෙෂල් තෝරගන්නේ. ගිය ගමන්ම ඕගලන්ට ලෝ කරන්න හැම බෑ. පළවෙනි අවුරුද්දේ හැමෝම එක මට්ටමක ඉඳලා හැමෝම එකම මේක තියෙනවා. ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ තෝරගන්නවා. අපි ස්පෙෂල් තෝරගන්න. සබ්ජෙක්ට් එකකට ස්පෙෂල් තෝරගන්න. සිංහල නම් ඔයා කරන්නේ සිංහල ස්පෙෂල්. නැත්නම් ජෙනරල් කරන්න පුළුවන්. ජෙනරල් කරලා අවුට් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් තුනක් කරලා. ඒක අවුරුදු 3යි. ස්පෙෂල් කරනවා අවුරුදු 4ක් ඉන්නවා. එතකොට අර හාමුදුරන්ට උනත් ලෝ ෆැකල්ටි ආවා. නන ලෝ කරන්න පුළුවන් කියලා ආවා. කරන්න පුළුවන් හාමුදුරන්ට. නමුත් හාමුදුරු කරේ නැහැ. මොකද අර ලෝගෝ එක දාලා ලෝ එකෙක් වෙනවනම් සිවුර එක ප්‍රශ්න ඇති වෙන නිසා. ඒ හින්දා තමයි තෝරගත්තේ නැත්නම් හාමුදුරු කරන්න තිබ්බහම. ඒ වගේ. කියන්නේ මම කියන්නේ මේක කරන්න පුළුවන් ඔයගොල්ලෝ. ඒ හාමුදුරු කරේ ඉතිහාසයේ සංස්කෘත පාලි මට මතකයි. ඔය සබ්ජෙක්ට් තුන තමයි කරේ. ලංකාවේ පළවෙනිය ගත්තා. ඉතිහාසය කරන්නේ නැහැ. සංස්කෘතත් මට මතකයි කරන්නේ. පාලිත් කරා නේ පාලි සිංහල කරාද මන් දාමට. හරියට මතක නැහැ සබ්ජෙක්ට් තුන. ඒ වගේ සබ්ජෙක්ට් එකක් තමයි කරේ හා. එහෙම කරලා තමයි ගියේ. ඒ වගේ අත්දැකීම් තියෙනවා. අපිත් එක්ක ගත්තා අපිත් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඔයගලන්ට මේක කරන්න පුළුවන්. ටාගට් එකකින් අයිඩියා එකකින් කරන්න. වැඩි කරොත් කොට දාගන්න පුළුවන්. කොට දාගන්න පුළුවන් මේ. හරි. BC කරන කට්ටිය ඉන්නවද මෙතන? BC කරන කවුද ඉන්නේ? ඉන්නේ කියන්න මට. BC කරන කවුද ඉන්නේ? 24ට BC කරන්නේ කවුද? 24 BC කරන්නේ කවුද? අග්ගල දාන්න. BC කරන අය දාන්න. සත්‍ය ගත්තා. 22 ඉන්නවා. 24 නැද්ද?
24 23 දර්ශු 24 BC ශා විශාලි 22 24 සෝමුත්‍ර හඳුන්වන්නේ 24 BC. හරි. එහෙනම් මේ කාටත් මේක වැදගත්. අපි දැන් බලුවනේ මේ ටික බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශය දැන් හඳුනා ගන්න තමයි යන්නේ පැහැදිලිව. ඊට පස්සේ ඉස්සේ ඩිස්කෝ එක බලුවා, කටක් මාර්ක් බලුවා, කැම්පස් විද්‍යාපීඨ කොහොමද යන්නේ කියලා බලුවා. ඔය ටික හරියි. අපි දැන් බලමු මේ BC විෂය හා සම්බන්ධව. දැන් මගේ පැත්තේ මේ මෙච්චරලා මට අදාළවම නැති දේවල් ටිකක් වගේ කියමු. හරිද? BC වල BC විෂය නිර්දේශය කියන්නේ මේ විෂය නිර්දේශ ඔයගලන්ට අර ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ ඒක නෙමෙයි අපි මේ ක්ලාස් එකට අනන්‍ය විදිහට හදාගත්ත සිලබස් එක. මේක මේ වෙන කොහෙවත් නැහැ අපිට පමණයි තියෙන්නේ. අපේ පන්තියේ පමණක් මේ විදිහට හදාගෙන සිලබස් එක හදාගෙන තියෙන පිළිවෙලකට එන ප්‍රශ්න සහ කොහොමද එන්නේ කියලා කියන්නේ. දැන් BC කරන්න ඉන්න ඕගොල්ලෝ ඔයගලන්ට BC වල වාසි කීපයක් තියෙනවා. මේ කතා කරන්නේ පැහැදිලිව. ඒ කියන්නේ අර වහින්වරු නෑනේ. ඒ කියන්නේ මම අපේ සබ්ජෙක්ට් එක හොඳයි. අපි ඒකේ කලින් කියන්න පුළුවන් එනේවා ඔක්කොම අපේ සබ්ජෙක්ට් එක හොඳ රිසල්ට් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඒ ගත්ත හැකි අපි අනිවාර්යෙන් කරොත් මේ BC කරොත් ඒව නෑ. එහෙම නෑ. ඔයා අවංක වෙලා පැහැදිලිවම වැඩ කරලා BC මේක තේරුම් අරගෙන හරියට ප්ලෑන් කරලා වැඩ කරොත් මේකට BC වලට ඒකක් ගන්න ගොම්පාට පැහැදිලි කරන්න පුළුවන්. හරිද? කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මම නෙමෙයි කියන්නේ ගුරුවරයා නෙමෙයි ගුරුවරයා අවශ්‍ය නැහැ අත්‍යවශ්‍ය නැහැ මේක ටාගට් කරන්න. ඒ කියන්නේ එක්සෑම් පේපර් එක ටාගට් කරන්න ගුරුවරයා අත්‍යවශ්‍ය නැහැ. මොකද ඔයාට විභාගෙට යන්න කලින් මේ පළවෙනි ප්‍රශ්නේ නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ටික කියලා දැනගෙන යන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ ටික කියලා දැනගෙන යන්න. හතරවෙනි එකට ඉන්නේ මේක කියලා දැනගෙන යන්න. ඒ කියන්නේ දැනගෙන යනවා කියන්නේ ගිහිල්ලා පේපර් එක බලලා උත්තරේ ඒක ප්‍රශ්නේ බලන්න කලින් ඔයාට අයිඩියා එක ඇවිල්ලා ඉවරයි මේ ප්‍රශ්නෙට මම ලියන්නේ හතරවෙනි ප්‍රශ්නේ කියලා අයිඩියා එකක් දෙන්න හතරවෙනි ප්‍රශ්නෙට මම ලියවෙන්නේ මෙන්න මේ ටික කියන අයිඩියා එකකින් විභාගයට යන්න පුළුවන්. එයි කලින් ටාගට් කරගත්ත එක. මම පෙන්නන්නම් මම. දැන් බලමු විෂය නිර්දේශ ಭಾರತೀಯ බ්‍රාහ්මණ සමාජ ඉගැන්වීම කියන කොටසේ ඉඳලා ඔන්න ඔය විදිහට මේ පාඩම් ටික ගලාගෙන යනවා. බ්‍රාහ්මණ ඉගැන්වීම ඊට පස්සේ වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ අදහස් ශ්‍රමණ ගුරුකුල ටික අපි සාකච්ඡා කරනවා. සොළොස් මහා ජනපද සහ වාණිජකරණය. මෙන්න මෙතන තමයි පළවෙනි වාරය. මේ අපි උඩ කතා කරපු පළවෙනි වාරේ 12 වසරේ. මෙන්න මේ ටිකෙන් විතරයි පේපර් එකේ ෆයිනල් පේපර් එකේ එක්සෑම් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. ඔයා උත්තර ප්‍රශ්න පහකටනේ උත්තර ලියන්න තියෙන 8ක් තියෙනවනේ. 3ක් අයින් කරන්න පුළුවන්. ඔයා පළවෙනි එක උත්තරේ ලියනවා කියලා ටාගට් කරලා ඉන්නවා. මේ පළවෙනි වාරයට අදාළ ටික හරියට බැලන්ස් කරලා ටාගට් කරලා නෝට් ටික හරියට අරගෙන ෂෝට් නෝට් ගහලා කටපාඩම් කරලා ගියා නම් මොකද වෙන්නේ? කලින් ටාගට් කරලා ඉවරයි. වැඩේ කොට කරගන්න පුළුවන් නේ. පහසුයි, ලේසි. අනිවාර්යෙන් එන්නේ පළවෙනි ප්‍රශ්නෙට. ඊගාවට හතරවෙනි ප්‍රශ්නයටත් එන්න පුළුවන්. පේපර් එක හතරවෙනි ප්‍රශ්න. එහෙම ටාගට් කරගන්න පුළුවන්. 1 සහ 4. හරිද? එන විදිහ කොයි වගේ දෙන්නේ විභාගෙට හැමදේම කතා කරන්න පුළුවන්. බ්‍රාහ්මණ ධර්ම නම් වර්ණ ධර්ම පිළිබඳ බෞද්ධ අදහස්. ඊගාට වර්ණ ධර්ම පිළිබඳ බ්‍රාහ්මණයන්ගේ අදහස පැහැදිලි කර ඒ බුදුදහම ප්‍රතික්ෂේප වන ආකාරය. බුදුදහමෙන් ඒ ප්‍රතික්ෂේප කිරීම සඳහා ඉදිරිපත් කරලා තියෙන සාධක ඉදිරිපත් කරනවා. මේ වගේ ප්‍රශ්න ඕන තරම් දෙන්නම්. මම ඊගාව තියෙන ප්‍රශ්න 1000කට වැඩි දෙන්නම් ප්‍රශ්න 1000කට වැඩි ඔක්කොම. ප්‍රශ්න 1000කට වැඩි අපි හදලා තියෙන පොතක් හැදුවා මේ විදිහට. සම්පූර්ණ හදලා අපි ඒක අර මේ ෆ්‍රී පේපර් ක්ලාස් එක ඇතුලේ කතා කරනවා. අද රෑ ඒක තියෙනවා කියලා අයිඩියා එකක් තියෙන බලමු. පොඩ්ඩක් ඔළුව රිදෙන කේස් එකක් තියෙනවා. පැය කරන් try එකක් දෙමු. මම මෙසේජ් එකක් දාන්නම් group වලට. ප්‍රශ්න 1000කට වැඩි තියෙනවා රචනා ප්‍රශ්න. MCQ 1000කට වැඩි තියෙනවා. අනේ ඒකත් මම පල්ලෙහා දාලා තියෙනවා. සම්පූර්ණ සිලබස් එකම ටාගට් කරලා ඒ හදලා තියෙන එකේ මේ ප්‍රශ්න ටික ඇතුලේ ප්‍රශ්න 1000ට වැඩියෙන් තියෙන එක ඇතුලේ මම හදපු ප්‍රශ්නක් තියෙනවා. කියන්නේ අනුමාන එන්න පුළුවන් ඒවා ඉස්සරහට ඉදිරි විභාග වලට එන්න පුළුවන්. තව තියෙනවා ටර්ම් ටෙස්ට් වල හැම ප්‍රශ්නයක්. ඔහුගේ ටර්ම් ටෙස්ට් වල හැම ප්‍රශ්නයක්ම එකතු කරලා දාලා. 2011 ඉඳලා පාස් පේපර්ස් වල තියෙන සීලම් ප්‍රශ්න එකතු කරලා දාලා. ඒතර ඔයාලට මේ පොතත් පාවිච්චි කරලා නෝට් එකකට යන විදිහට උත්තර ටිකක් ලියදී යන්න පුළුවන් ඉස්සරහට. පිළිවෙලට තියෙනවා. පිළිවෙලට තියෙනවා. කරගෙන යන්න පුළුවන්. පැහැදිලිව මේක කරන්න පුළුවන්. හරි. MCQත් එහෙමයි පිළිවෙලට හදලා තියෙනවා. වාරෙන් වාරෙන් පළවෙනි වාරේ ඔයා MCQ පොත ගත්තාම ඔයා පළවෙනි පාඩම විතරක් දන්නවනම් පළවෙනි ප්‍රශ්න ටික කරගෙන ගියා කිසි ප්‍රශ්නයක් නැහැ. පළවෙනි ප්‍රශ්න ටික තියෙන්නේ පළවෙනි පාඩම් ටිකට අදාළ විතරයි. එහෙම. පිළිවෙලට ඒ ටික කරගෙන යන්න පුළුවන් වැඩේ කොට දාගන්න.
තමන් අතේ ලොකු වැඩක් තියෙනවා. ගුරුවරයාට කියලා කරන්න බෑ. මේ කරන්න පුළුවන්. අරු මෙන්නේ නැහැ අපිටත් එහෙම වෙලා නැහැ. ඊගාට දෙවනි වාරේ තමයි මේ පටන් ගන්න. බුදු ගුණ බුදුජානනාථගේ විශේෂ චරිත ලක්ෂණ ඊගාවට චරිත කතා ටිකක් කියනවා අපිට. චරිත කතා 6ක් තියෙනවා. ඒ ටික බලන්න ඕනේ. sorry 8ක් තියෙනවා. ඒ ටික බලන්න ඕනේ. මේ ඊගාවට සාමාන්‍ය මේකෙන් හැදෙන්නේ දෙවනි ප්‍රශ්නේ. මේ පරිදි. දෙවනි ප්‍රශ්නේ. ටාගට් වැඩේ කරන්න පුළුවන්. සාමාන්‍ය හැදෙන්නේ එහෙම. ඊගාවට පුද්ගලයා හා සමාජය පිළිබඳ සමාජ ප්‍රභවය සහ පුද්ගලයාගේ ස්වාධීනත්වයේ ස්වච්ඡන්දතාවය වගේ පාඩම් ටිකක් අපිට දෙවනි වාරේ තියෙනවා. දෙවනි වාරේ තව තියෙනවා අපිට පින්නපව පිළිබඳව බෞද්ධ අදහස්, බෞද්ධ සමාජ ඉගැන්වීම් ආදී දේවල් ටිකක් තියෙනවා. ඊගාට පරිසරය හා සම්බන්ධ ඉගැන්වීම් තියෙනවා. ආර්ථිකය පිළිබඳව බෞද්ධ අදහස් තියෙනවා. භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව තියෙනවා. අවසාන පාඩම වෙන්නේ ලෞකික සැපේ පිළිබඳ එහෙම නැත්නම් අපිට ඉන්ද්‍රයන් පිනවීම පංචකාම සම්පත්තිය පිළිබඳව බෞද්ධ අදහස් 12ක්. ලොකු සිලබස් එකක් නැහැ. තාම පොඩි සිලබස් එකක් තියෙන්නේ. හරියට මේ ටිකට අදාළ නෝට් ටික අරගෙන හරියට මේ ටිකේ අදාළ ශ්ලෝක ටික ගාථා ටික හරියට පාවිච්චි කරලා තියෙනවා නේද? දැන් ශ්ලෝක ගාථා කිව්වහම සමහර අය හිතනවා මේ දැන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අපිට ශ්ලෝක බෑ, පාළි බෑ, ගාථා බෑ කියලා. එහෙම වෙන්න පුළුවන්. මම ඔයගලට කියලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මම හාන්දුරුවෝ දන්න නිසා දන්නේ නැති අහලා තියෙනවා. ප්‍රාචීන ආරම්භ, මධ්‍යම, අවසාන මේ තුනම කරලා තියෙනවා. එකපාරින් කරගත්තේ නෑ. එහෙනම් රාජකීය පඬිතුයෝ නෙවෙන්නේ. එකපාරින් නෙමෙයි කීප වතාවක් කරලා උත්සාහ කළා. මම අවසාන වෙනකම්ම කරලා තියෙනවා. ඒ නිසා පාළි පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අනිත් එක තමයි මම අර ඔයගලන්ට කියවන උසස් පෙළට මම කරේ මොනවද කියලා කියන්නේ. මම කරේ සිංහල, දීසි, පාළි. ඒ නිසා පාළි පිළිබඳ මට කොහෙත්ම ප්‍රශ්නයක් නෑ. ඒ හින්දා මට ප්‍රශ්නයක් ඇත්තේ නැත. ඉතින් පාළි සංස්කෘත දෙක කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ ටික ශ්ලෝක, ගාථා, ඒ හැමදේම පැහැදිලිව මට ඔයගලන්ට දෙන්න පුළුවන්. ඉතින් අර මේ දවස්වල හරියට පරිස්සම් වෙන්න ඕනේ දැන් තියෙනවා. ඒ තමයි මේ මට දැන් ගොඩක් ළමයි කියලා තියෙනවා මේ සමහර අය ඉන්න ඇතරම මේ ශ්ලෝක කවි ගාථා වැරදියට ගොඩක් වෙලාවට අර්ථකථන කරලා ඉදිරිපත් කරලා කියලා දෙනවා. මේ ඊපෙරේද මේ මට හම්බුණා ළමයි දීලා තියෙනවා මේ සර් කෙනෙක්ගේ ක්ලාසස් කියලා මම දන්න අපේ යාළුවෙක්ගේ ක්ලාස් ගිය කෙනෙක් ඒ සර්ත් මාත් එක්ක කිව්ව ප්‍රශ්නේ මේ ගෲප් එකක් හදාගෙන මේ A level ලියලා එයා 21 තමයි ලියලා තියෙන්නේ. සර්ගේ ටියුට් ටික වෙනස් කරලා පාවිච්චි කරලා ළමයි ගෙන්නගෙන සල්ලි අරගෙන එයා ක්ලාසස් කරනවා කැමරාවත් ඕෆ් කරන්නේ හරි ෆොටෝ එකක්වත් හදාගන්න බෑ මං කියන්නේ. කැමරාව ඕෆ් කරගෙන ළමයිනුත් එන්න යනවා. ඒ කියන්නේ මම දැන් ඉතින් රෝටේව දැකලා නැතුව ඒ විස්තර දන්නේ නැතුව මම දන්නේ ඇයි එහෙම කරන්නේ කියලා ළමයි එහෙම යනවා. එයාගේ සුදුසුකමක් බලන්නේ නැතුව. එයා මොන කියන්නේ ඒ කියන්නේ A level ලියලා මේ දැන් කරගෙන. ඊවරු A level ලියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. එයා දක්ෂයි නම් හරි ළමයි ඉගෙන ගන්නවා. ඒක මට පිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි විෂය කෑම ප්‍රශ්න. නේ? කියන්නේ හරි අමාරු වෙන්නේ මේක ඉගෙන ගන්න. ඉතින් මේක කරන්න මේක උගන්වන්න ගුරුවරයෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕනේ. නැත්තම් බෑනේ. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. මේ සබ්ජෙක්ට් වලට මේ විෂයන් වලට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එහෙම හොයාගෙන නැති එයාගේ සුදුසුකම තියෙන ඒ ලෙවල් විතරයි. එහෙම ඒවට අහුවෙන්න එපා ඒක. ඒක ප්‍රශ්න ඇති වෙන ඒක තේරුමක් නැහැ. තමන්ගේ මුදල් අරිනවා විලං කරනවා විනාශ කරන එක විතරයි වෙන්නේ. ඉතින් කල්පනා කරන්න. ඉස්සෙල්ලා බලන්න ඕන කාගෙන්ද අපි නියම කරගන්නේ. කාගෙන්ද ඉගෙන ගන්න යම් ඉස්සෙල්ලාම අඳුරගෙන තෝරගෙන දැනගන්න ඕන. හරි. ඊගාවට 13 මාසෙට ගත්තොත් සූත්‍ර තුනක් අපිට තියෙනවා. පරාභව මංගල සිංහලෝවාද කියන සූත්‍ර තුන. ධම්මපද ගාථා 20ක් අපිට තියෙනවා. ඒක සාමාන්‍යයෙන් නිතර හම්බෙච්ච ගාථා මනෝපුබ්බංගම ධම්ම ආදී ගාථා තියෙනවා. සරල ගාථා ටිකක් කටපාඩම් කරගන්න තියෙන ගාථා 20ක් තේරුමත් එක්ක අනිවාර්යෙන් විභාගේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා මේ. එතන ටාගට් කරගන්න පුළුවන්. මේ ගාථා 20න් එක ගාථාවක් ගාථාව ලියන තේරුම ලියන්න එනවා. ඉතින් ප්‍රශ්න දෙකක් ගොඩ. මේ ගාථා 20 පාඩම් කරගත්තොත් තේරුමත් එක්ක පොඩි සරල අපිට පොඩි කාලේ ඉඳලා හම්බෙච්ච දැනටමත් මතක ගාථා තියෙනවා. මේ ගාථා ටික පාඩම් කරගෙන තේරුම් පාඩම් කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු 2යි 5යි. ලකුණු 5ක් අනිවාර්යෙන් ගන්න. පේපර් එකට අනිවාර්යෙන් ලකුණු 5ක් කලින්ම ටාගට් කරගෙන යන්න. තුන්වෙනි ප්‍රශ්නේ දිනනවා කියලා ටාගට් කරනවා. ඒකටම තමයි එන්නේ සිංහලෝවාද සූත්‍රයේ ප්‍රශ්න, පරාභව සූත්‍රයේ ප්‍රශ්න. පුද්ගලගේ ජීවිතය සාර්ථක කරගන්න සිංහලෝවාද සූත්‍රය ගන්න පුළුවන් ආදර්ශ. පරාභව සූත්‍රයෙන් ගන්න තියෙන ආදර්ශ, මංගල සූත්‍රයෙන් ගන්න තියෙන ආදර්ශ. ඒ වගේ ප්‍රශ්න. කෙටියෙන් පහදා.
මංගල සූත්‍රයේ මංගල කරුණු දෙකක් ලියා දක්වන හතරක් ලියා දක්වන මේ වගේ සරල ලකුණු. ලකුණු. දැන් අනිත් ඒවා වගේ අතන ප්‍රශ්න තියෙනවද අපිට? ඉතින් අලුතෙන් හිතලා ලියන්න මොනවද? නෑ අපි ගණන් කියලා කියමු. ගණන් හොඳයි. හොඳ සබ්ජෙක්ට් එකක්. ගණන් වගේ මොන හරි තියෙන සබ්ජෙක්ට් එකක් නේ. අපි අලුතෙන් හිතලා ලියන්න එපා. හදලා ලියන්න එපා. ඒක එක කොහෙන් හරි වැරදුනොත් වැරදිනේ. ආයි හරියන්නේ නෑ මේක. හරියන ක්‍රමයක් නෑ. නේද? ඒකින්ද මේ අපිට මේක පහසුවෙන් කරන්න පුළුවන්. හරි පහසුවෙන් කරන්න පුළුවන්. ඊගාවට මේ ධර්ම දූත සේවය අපිට කතා කරන්න තියෙනවා. තේරවාදී සංගායනා තුනක් අපිට කතා කරන්න තියෙනවා. හරි මම ඉගෙන කියන්න. මේ අශෝක රජු පිළිබඳව, කනිෂ්ක රජු පිළිබඳව, නාලන්දා විශ්වවිද්‍යාලය, වික්‍රමශිලා විශ්වවිද්‍යාලය, වලහි කියන විශ්වවිද්‍යාල තුන පිළිබඳව කතා කරන්න තියෙනවා. දෙවෙනි වාරයට අදාළව, පළවෙනි වාරයට අදාළව, දෙවෙනි වාරේ තියෙනවා 13 වසරේ ප්‍රාග් මහින්දගේ දේශපාලනීයට ලංකාවේ දේශපාලනීයට බුදුදහමේ බලපෑම, මහා විහාරයේ අබේගිරිය පිළිබඳව, ලාංකීය සමාජය තුළ බුදු සසුනින් හැඩගැසුණු සිරිත් පිරිත් පිළිබඳව අපි ලංකාව සංස්කෘතිය ශිෂ්ටාචාරීන වෙච්ච විදිහ කතා කරනවා. ලංකාව විතරක් නෙමෙයි බුදුදහමෙන් මියන්මාරය, බුරුමය, තායිලන්තය, චීනය, ජපානය ජපානය වගේ මේ රටවල් වලටත් බුදුදහම ආభాස අරගෙන ශිෂ්ටාචාරී වුණේ කොහොමද කියලා කතා කරනවා. බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය, අනුබද්ධ කලා නිර්මාණ හේවා චේතියකර, පටිමාගර වගේ දේවල් ලාංකීය සාහිත්‍යයට බුදුදහමේ බලපෑම, දඹදෙණි කෝට්ටේ කියන රාජධානී ආශ්‍රිතව කොහොමද බුදුදහම බලපෑවේ ලංකාවේ සාහිත්‍යයට, සිංහල සාහිත්‍යයට. උන්චරය අපිට කතා කරන්න තියෙන්නේ මේ සම්පූර්ණ විෂය විද්‍යාව. PC එක. සම්පූර්ණ විෂය නේද? අනිත් සබ්ජෙක්ට් එක බලනකොට මේක හරිම සරලයි කියලා කියන්නේ මම ඒකයි. එනේ මම කියන්නේ අනිත් සබ්ජෙක්ට් අමාරුයි ඉවල් නැතයි කියන එක නෙමෙයි. එනේ මම කියන්නේ විසි ලේසි කියන එක අය අමුතුවෙන් කියන්නේ නැහැ. ඔයගලන්ට දැන් තේරෙන්න ඕනේ. බලවත් වශයෙන්. බලන්න තියෙන්නේ. හරි. ඉතින් මේ සේරම දේවල් වලට සේරම මේ සබ්ජෙක්ට් වලට මේ සේරම මාතෘකා වලට අදාළව නිබන්ධ 14ක් ඔයගලන්ට 12 13 දෙකේම අපි හදලා තියෙනවා. මේ ටික වෙන කොහෙවත්ම නැත පුතා. තියෙනවනම් හොයලා දෙන්න. කොහෙත්ම නැත. හොයාගන්නවා නම් කලින් ක්ලාස් ගිය ළමයින්ගේ තෝ හොයාගන්න වෙන්නේ. හැබැයි දෙන්නේ නැහැ මට ෂුවර්. කලින් ක්ලාස් ගිය කිසිම ළමෙක් මගේ ටියුට් දෙන්නේ නැහැ. උන් මට විශ්වාසයි. අපි ඒ තරම් ලොකු බැඳීමකින් මේ ක්ලාස් වල ක්ලාස් කරන්නේ. දෙන්නේ. අඩුමතරම ටියුට් කඩේ අයියටවත් දීලා නැහැ. ඒකත් එතනින් ඩිලීට් කරලා ඉන්න. ඒක තමයි. පින් කරන කඩේකටවත් දෙන්නේ නැහැ. එහෙම විශ්වාසකින් යන්නේ. මොකද පිරිස අඩුයිනේ. ඉන්නේ කට්ටිය මම හොඳට අඳුරනවා. දන්නවා. ඒ නිසා අපි හැමෝම එකම කට්ටිය මිත්‍රයෝ වගේ ඉන්නේ නිසා එහෙම වෙන්නේ නැහැ. නිබන්ධ 14ක් ඔයගලන්ට දෙනවා 12 වසර සහ 13 වසර ශ්‍රේණියටම අදාළව පැහැදිලිව හදපු වෙන කොහින්වත් හොයාගන්න බැරි මට්ටමකට වෙන කොහෙවත් දෙන්නේ නැත්තේ. අතර මේවා පිටට යන්න බෑ. අමාරුයි මම්ම හදපුවා දෙන්නේ. ඒකින්ද මේ ශ්‍රේණියටම අදාළ නිබන්ධ ටික තියෙනවා. මේ ටික ඔක්කොම ගන්න පුළුවන් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට දෙන්න පුළුවන්. නිකන් දෙන්නේ නැහැ. නිකන් ක්ලාස් එකට එන්න ඕන. ක්ලාස් එකට සම්බන්ධ වෙන්න නැත්නම් දෙනවා. එහෙම නෙවෙන්නේ වැඩ. නිකන් ලාවනෙන් ටියුට් බෙදන්න මම ඒ දන්සල් දෙන කාලට කරන්න පුළුවන්. නිකන් සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ නේ වැඩි. වැඩ කරනවා නම් මං සෝන කරන්න පුළුවන්. මම මේකට දාලා තිනවා නිකන් සාමාන්‍ය පේපර් එකකුත් දාලා තිනවා 24 කට්ටියට 23 22 ඕන කෙනෙකුට හරි වැඩක. මේ වීඩියෝ ලින්ක් එකක් දාලා තිනවා අපි කලින් කරපු එකක්. මේ ලින්කෙන් ගිහලා ඔයාලට ඕන කෙනෙකුට මේ පේපර් එකක් බලාගෙන මේක සාකච්ඡා කරන විදිහත් ඉගෙන ගන්න පුළුවන්. ඒකට මේ PDF එකේ තියෙනවා. ඔන්න ඒක Google එකේ ටයිප් කරලා ඒක ගිහලා ඒක බලා ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා. මේක අනුමාන නැත්නම් මොනවද අනුමාන නෙවෙයි මේ ආදර්ශ පේපර් එකක්. දැන් 24 කට්ටියට අලුතෙන් ආපුවාම මේ සබ්ජෙක්ට් එක පොඩි එන්ට් එකක් විදිහට ಭಾರತೀಯ ඉතිහාසය ගැන තමයි පොඩි පළවෙනි පාඩමට අදාළ පොඩි විස්තරයකුත් දාලා දෙනවා. වඩා ආසාවක් ඇති වෙලා එන්න. මේක හරි පැහැදිලි ලස්සනට ටියුට් ටිකෙත් එකතු කරලා තිනවා. නෝට් එකකුත් හම්බෙනවා. 12 වසරට නෝට් එකක් පැහැදිලි නෝට් එකක් හම්බෙනවා. සම්පූර්ණ 12 වසරට නෝට් එකක් හම්බෙනවා. 13 වසරට හම්බෙන්නේ ටියුට් පමණයි. ටියුට් එක ඇතුලේ සම්පූර්ණ ටයිප් කරලා දිනවා. ටියුට් එකේම තමයි ලියන්න දෙන්නේ. එහෙනම් කිසිම කරදරයක් නෑ. 13 වසරට ගියාම නෝට් ලියලා ඉන්න වගේ අර වෙලාව කන වැඩක් නෑ. හැබැයි 12 වසරේ අපි නෝට් ලියන්න ඕනේ. හුරු වෙන්න ඕනේ. මේකෙන් ලියන්න. ඔය හැමදේම 12 වසරේ තමයි හුරු වෙන්න තියෙන්නේ. ඒක අපිට කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ ගැන තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ. දැනට අපි අවුරුදු 3ක් තිස්සේ ඔන්ලයින් විතරක්. මම මුලින්ම ක්ලාසස් පටන් ගත්තේ නාරම්මල. ඊට පස්සේ ගම්පොළ පටන් ගත්තා. ඊට පස්සේ දිගන අපේ මේ O level set එකක් පටන් ගත්තා මේ
දිලාන්ල එහෙම දිලාන්ල මම හිතන්නේ දෙවෙනි බැච් එකනේ. ඔව් දෙවෙනි. දෙවෙනි බැච් එක O level වල. එතකොට එහෙම පටන් අරගත්තා අපි. ඉතින් පස්සේ අපි නතරම් පොත මම ක්ලාසස් කරා. ඊට පස්සේ නුවර කරා. ඉතින් කැම්පස් එක අවුට් වුණාට පස්සේ කොරෝනා බෝම්බ ගැහුවා. බෝම්බ කොරෝනාව පස්සේ ගෙදරට ආවා. ගෙදරට ආවට පස්සේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් පමණක් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම පේරාදෙණිය සහ කැලණි විශ්වවිද්‍යාලවල බාහිර ප්‍රදේශයක වැඩ කරන නිසා ඒක තමයි මගේ ප්‍රධාන වැඩේ. ඉතින් ඊට අමතරව ක්ලාසස් තමයි ඊගව ප්‍රධාන වැඩේ. මේක මගේ ප්‍රධාන වැඩක්. මේකත් මගේ ප්‍රධාන වෘත්තියක්. ඉතින් වෘත්තීන් කීපයක් තියෙනවා. මේක මගේ ප්‍රධාන වැඩක්. කැප වෙලා මහන්සිලා කරන වැඩ පිළිවෙල. පොත් ලියනවා, පොත් ගන්නවා, මේ මාර ගේමක්. මේසි වැඩක් නෙමෙයි මම හිතන්නේ. ඔයා පොදුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ දේවල් අලුතෙන් කරන්න වෙලාවක් කරේ නැහැ. මම බෙදාගෙන වැඩි කරනවා. මේ පිළිතුරු සහිත MCQ 1000ක් හදන්න පුළුවන් වුණා අපේ ක්ලාස් එකට. 1000ක් හදනවා කියන එක පට්ට ගේමක්. ලේසි වැඩක් නෙමෙයි. මේ සම්පූර්ණ අලුත් සිලබස් එකට අපේ මේ සිලබස් එකට අදාළව හදලා තියෙනවා. රචනා ප්‍රශ්න 1000ක් හදන්න පුළුවන් වුණා. මේ අපේ සිලබස් එකට අදාළව. මේ ටික මේ ටික කරා කියන්නේ කොටයි. ඒ කියන්නේ මේහිම කරලා රිසල්ට් ගන්න දෙන්නේ වැඩක් නැහැ. මම මගේ පළවෙනි ළමයා මම කැම්පස් එකේ 4th year එනකොට කැලණි විශ්වවිද්‍යාලේ ප්‍රශ්ටිය. ඒක මාරම අත්දැකීමක්. පළවෙනිට මම BC ගන්න පුළුවන් මේ. පළවෙනිට කියන්නේ සානි ළමයි තුන්දෙනෙක් වගේ හිටියා. අන්තිමට ඉතුරුනේ එකයි. ගෑල්ලනේ. එයාට ඉගන්නුවා. ඒතර මේ ඔන්ලයින් කියලා එකක් කවුරුත් අහලවත් තිබුණේ. මොකද තිබුණේ නැහැ. මම කැම්පස් එකේ 4th year යනකොට ප්‍රශ්ටිය එකේ ඉන්නවා. කොහොමද වැඩි? කියන්නේ මේ වගේ අත්දැකීම් තමයි මම ප්‍රශ්ටිය ඉඳලා කැම්පස් එකේ ක්ලාස් කරන්න පටන් ගත්තා. 2017 ඉඳලා මේ සාන හෝල් ක්ලාස් කරන්න පටන් ගත්තා. එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඔයගලන්ටත් මේක ඔන්ලයින් කරා කියන ප්‍රශ්නයක් නැහැ. විභාගය දක්වාම අනිවාර්යෙන් ඔන්ලයින් මේ ක්ලාස් එක යනවා 20 24ට පැහැදිලිව කියන්නේ. 22 23ට අමුතුවෙන් කියන්නේ අපි කොහොමද ක්ලාස් එක කරගෙන ඇවිල්ලා තියෙනවා. 21 බැච් එකක් අපි ලියවලා තියෙනවා. මේ 21 සෙට් එක මෙතන ගොඩ දෙනෙක් ඉන්නවා 21. 21 ලිව්වා. 20ත් අපි ඔන්ලයින් කරා මාස 3ක් වගේ කරන්න ඕනේ මේ. පටන් ගත්තේ 20යි 20 මේ ඔන්ලයින් දෙන්න පටන් ගත්තා. එහෙම කරා අපි එහෙම ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ගොඩ දාගන්න පුළුවන් පුතාලා 24 ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එන්න කියලා 아무තේ එකක් නෑ. ඇවිල්ලා කරලා බලමු. ලබන සතියේ සමුදා හවස 4 ඉඳලා පන්ති පටන් අරගෙන යනවා. පන්ති කරගෙන යනවා. එක්කෙනෙක්ද දෙන්නෙක්ද තුන් දෙනෙක්ද මට ඒක අදාළ නැහැ. කවුරුනාව පන්ති පටන් අරගෙන කරගෙන යනවා. 23ක් එහෙම තමයි පටන් ගත්තේ. මේ වෙනකොට 23 මම හිතන්නේ 30කට ආසන්න ප්‍රමාණයක් අදත් එක්කෙනෙක් ආවා. ඒ වගේ ප්‍රමාණයක් ඉන්නවා. විශාල ප්‍රමාණයක් ගන්න නැහැ ක්ලාස් එකට. කියන්නේ ළමයි හදාගෙන ගන්නේ නැහැ එන විදිහට. එහෙම අරගෙන කරන්න බෑ. උත්තර බලන එකේ ඉඳලා හැමදේම කරන නිසා උපරිම 30ක් වගේ ප්‍රමාණයක් තමයි ක්ලාස් එකකට බලාපොරොත්තු වෙන්නේ. එක ක්ලාස් එකකට ඊට වැඩි ගන්න. අර අනිත් ඒවා ඉන්නවා කියන්නේ ෆ්‍රී කරන පේපර් ක්ලාස් එකක් තියෙන. ඒක සාමාන්‍යයෙන් 100කට ආසන්නව තියෙන වෙලාවල් තියෙනවා. 100 පන්නලා තින්න ඇති 100 පැකේජ් එකක් තියෙන. ඊට වඩා ඉන්න බෑ. ඉතින් එහෙම තියෙනවා. නමුත් ක්ලාස් වලට එහෙම ලොකුවට ගන්නෙ නැහැ. කට්ටිය මදි වෙනකොට ඔන්න එහෙම මදි වගේ තියෙනවා නම් විතරයි අනිත් ක්ලාස් වලින් කට්ටිය අරගෙන දාගන්නේ නැත්නම් එහෙම කරන්න බෑ. උත්තර බලනවා හැමදේම කරන්න ඕන නිසා. ඉතින් ඔයගලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් දාන්න පුළුවන්. මේ PDF එක මම 20/24 group එකට දාන්නවා. ඊට පස්සේ අවශ්‍ය අයට විතරක් දෙනවා. group එකට දාන්නේ නැහැ. ඒකට group එකේ ඉන්න හැමෝම ආවේ නැහැ. එහෙම ආවේ නැහැ. group එකේ බලමු මොකද කරන්නේ. මේ වැඩෙන් පස්සේ තමයි මම මැසේජ් එක දාන්නේ අවශ්‍ය අයට දෙන්න. ඔයගලන්ට මොනවද තියෙන ප්‍රශ්න? මේ A level වලට BC වලට නම් ඕනේ මොකක් අහන්න කිසිම ප්‍රශ්නයක්. අනිත් සබ්ජෙක්ට් ගැන මම ලොකුවට දන්නේ නැහැ. සිංහල ගැන දන්නවා. වෙන සබ්ජෙක්ට් ගැන ලොකුවටම දන්නේ නැහැ. සබ්ජෙක්ට් වලට තියෙන ජොබ්ස් කියන්නේ අර මම එකයි කිව්වේ මේ සබ්ජෙක්ට් වලට අදාළව ජොබ් කිරීම කියන එක ජොබ් හම්බ වෙනවා කියන එක ටිකක් සංකීර්ණ වැඩක්. ඉස්සර බැලුවේ මේ ගොඩාක් ජොබ් වලට මේ A level සමත් කියන මට්ටමේ ඉඳලා. දැන් හැබැයි ICT ওই තාක්ෂණ වේදී වගේ විෂයන් තියෙන නිසා සමහර ජොබ් වලට මම කියන්නකෝ මොන හරි කම්පැනි එකක කියන්නකෝ මම කියන්නම් ඔයගොල්ලෝ A level වලින් පස්සේ යනවා බැංකුවක මොකක් හරි වැඩකට. නැත්නම් ඒ ආශ්‍රිතව මොන හරි වැඩකට යනවා. ඒතර ඔයාගේ කම්පියුටර් දැනුම ICT දැනුමක් තියෙනවා. අන්න ඒකෙදි A level වලට ICT කරලා තියෙනවා නම් ඒ වගේ chance එක වැඩි. අන්න ඒ වගේ ඉතින් මම කියන්නේ එහෙම අර එක එක ජොබ් වලට අනුව මේක වෙනස් වෙනවා.
ජොබ් අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒ ලෙවල් කරලා ඉවරෙච්ච ගමන් ගන්න තියෙන ජොබ් හරීම සීමිත මට්ටමක් නේ තියෙන්නේ. එක මට්ටමක් නේ තියෙන්නේ. මොන හරි ආයතනයක මූල්‍ය පැත්ත බලන් ඉන්න කෙනෙක් වෙනකොට. ඒ වගේ අර සාමාන්‍ය මට්ටමේ තියෙන ජොබ් තමයි හම්බෙන්නේ එක මට්ටමක තියෙන. ඒ ලෙවල් වල. ඒක තව වැඩි වෙනවා. දැන් ඒ උසස් මේ මොකද කැම්පස් ගිහලා ඩිග්‍රියක් තියෙන කෙනෙක්ට නම් ඊට වඩා ඉහළ පෝස්ට් එකකට යන්න පුළුවන් වගේ. ඒගොල්ලෝ අහලා ඉන්න අර ඒ ලෙවල් කියන එක මත තීරණය වෙන්නේ ඒ ජොබ් එකට යන ජොබ් එකත් එක තමයි. BC ප්‍රශ්නයකට පැති කීයක් වගේ ලියන්න ඕනද? ලියන ප්‍රමාණය නෙමෙයි අදාළ වෙන්නේ ලියන කරුණු පැහැදිලි වෙනවා. ඔයා පොත් ගණන් ලිව්වත් අපි අදාළ වෙන්නේ නැහැ. අදාළ කරුණු අදාළ විදිහට ලියලා තියෙනවනම් ඊට වශයෙන් ඔයා අහන නිසා මම මතක් කරගන්නම්. දැන් මේ වෙනකොට BC වලට මහා ගොඩක් ලියන්න නැහැ. ඉස්සර තමයි එහෙම තිබුණේ. අපේ කාලෙත් එහෙම මතයක් තිබුණා. සාමාන්‍යයෙන් මටත් මතක විදිහට මම පොත්ම ලියලා තියෙනවා. පොත් පිටින් මේ ඉස්සර ලියන්න පොත්නේ තියෙන පැටි 7-7 තියෙන පොත්නේ හම්බෙන්නේ. ඔය විභාග පොළ අපෙන් තමයි ඒකත් පටන් ගත්තේ. පොත්‍රම ඉස්සල පොළනේ තිබුණේ. අපි ඔය O level එහෙම ලිව්වේ මට මතක පොළ. දැන් පොත් තියෙන. දැන් මේකල දැන් නම් ඔයගලන්ට කොළ පොත්වල තමයි ලියන්නේ. කොළ නැහනේ. මේ පොතක්වත් ගහගන්න බෑ අපිට කොළ නැති. මේ ඉතින් ඒවෙන් කියන්නේ එක ප්‍රශ්නයකට අපි ඉස්සර එක පොතක් වගේ ගත්තා. ප්‍රශ්න පහට මේ කියන්නේ ප්‍රශ්න පහට සමාන පොත් 10ක් 11ක් 12ක් වගේ තමයි ලියුනේ. දැන් එහෙම ලොකුවට ලියන්නේ නැහැ. මම කියන උදාහරණයක් විදිහට හතරවෙනි ප්‍රශ්නේ. ඒවනේ රචනා ප්‍රශ්න දෙවෙනි කොටස. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 2 තියෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. මේක තනි පොතක ලියුණා නම් හරි. රෝම ඉලක්කම් 1 2 තනි පොතක විතර තමයි ලිය වෙන්නේ. ඒක මට අර නිශ්චිතම කියන්න බෑ. ලිය වෙනවා නම් ලිය වෙන්නේ තනි පොතක වගේ. ඒ කියන්නේ පැති 7ක් නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැති 3.5 වගේ කියනවා ඇති ඒක උත්තරය. ඒක ප්‍රශ්නෙත් එක්ක වෙනස් වෙනවා. දල වශයෙන් මම මේ කියන්නේ පැති 3.5ක් වගේ කියනවා. ඒ වගේ උත්තරයක් තමයි දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ලියවෙන්නේ. හරි? ඔව්. ක්ලාසස් වලට එන්න අවශ්‍ය කට්ටිය මේ තියෙන WhatsApp නම්බර් එක දාන්න මෙසේජ් එකක් WhatsApp එකට group එකට add කරන්න කියලා 2024 ලබන සතියේ ඉඳලා ක්ලාස් එක පටන් ගන්නවා. ඕනි කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් 2024 කට්ටියට 2023 2022 කට්ටියට 22 කට්ටියට තියෙන කෝස් එකක් මාස 6 කෝස් එක. ඒක අපි දැන් මාස 3ක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. තව මාස 3ක් තියෙනවා. අර අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනෙක්ට පහුගිය ටික කම්ප්ලීට් කරගන්න අවශ්‍ය පසුබිමකුත් හදලා දෙන්න පුළුවන්. ඒකට උදව් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක මුලින් ඉඳලා කරන්නේ. ඊට අමතරව 22 රිවිෂන් එකකුත් තියෙනවා. රිවිෂන් එකට එන කට්ටියට කෝස් එකට එන්න බෑ. කෝස් එකේ ඉන්න කට්ටිය රිවිෂන් එකට යන්න බෑ. ඒකටම ගන්නේ නැහැ. අර 23 කට්ටියට 24ට එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අර කෝස් එක යන්නේ වෙනම එකක්. ඒක මාස 6න් කවර් කරන එකක් නිසා තමයි රිවිෂන් එක දෙකට කවලම් කරලා පටලවන්නේ නැත්තේ. කවලම් කරන්නේ. කෝස් එක අර මුල අහුවෙලා නැති කට්ටිය. මේ සබ්ජෙක්ට් එක අහුවෙලා හරියට අහුවෙලා නැති කට්ටියට කෝස් එක හොඳයි. සබ්ජෙක්ට් එක යම් ප්‍රමාණයකින් ඉගෙනගෙන තියෙන දෙවෙනි පාර ලියන කට්ටිය අර එහෙම ඉන්නවනම් ඒගොල්ලන්ට හොඳ රිවිෂන්. රිවිෂන් එක ඇතුළේ උත්තර ලියවන ඒවා තමයි වැඩිපුර වෙන්නේ. ප්‍රශ්න සාකච්ඡා කරන ඒවා ඔය ප්‍රශ්නෙට උත්තර ලියන විදිහ ඒවා තමයි රිවිෂන් එක. කෝස් එක ඇතුළේ සම්පූර්ණ තීර ටික දඩබඩ ගාලා යනවා. සම්පූර්ණ සිලබස් එකම දඩබඩ ගාලා යනවා. තමයි ඒක. මේක දෙකක්. 23 කට්ටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ දැන් දෙවෙනි වාරය ඉවර වෙන්න යන්නේ. එහෙනම් ඒගොල්ලන්ට දෙවෙනි වාර එක්සෑම් එකක් තියෙනවා. ඉතින් මේ මාසේ ක්ලාස් වලට සම්බන්ධ වෙන කට්ටියට අර MCQ ප්‍රශ්න 1000කට වැඩි තියෙන පොතයි MCQ එක නම් දැම්ම දෙන්න වෙන්නේ නැහැ කොහොමද? පොඩක් කල් යනවා. රචනා ප්‍රශ්න 1000කට වැඩි තියෙන පොත සම්පූර්ණයෙන් දෙනවා. ඒක ප්‍රශ්න නැහැ. print කරලා දෙන්න විදිහක් නැති තත්ත්වයක් තියෙන කොළ නැති ප්‍රශ්නේ. එහෙනම් PDF එකක් විතර දෙනවා. ඒක ඔයගලන්ට වාසි ලාභයි. මට සල්ලි ගෙවලා ගන්නට වඩා ඒක print කරගන්න එක. හැබැයි ඒක කොන්දේසි 90 තමයි PDF එක දෙන්නේ මේ පිටට යන්නේ නැති වෙන්න. PDF එක දෙනවා. ඒක print කරගත්තාම ඔයගලන්ට ප්‍රශ්න එතන තියෙන උත්තර ලියාගෙන යන්න තියෙනවා. ඒක නොමිලේම දෙනවා ක්ලාස් වල ඉන්න ළමයින්ට. මේ මාසේ සම්පූර්ණයෙන්ම මගේ ක්ලාස් වල ඉන්න ඔක්කොටම දෙනවා. මේ තමයි මම හිතාගෙන ඉන්නේ. ක්ලාස් වල ඉන්න ළමයි ඔක්කොටම දෙනවා. ඉතින් ක්ලාස් වලට සම්බන්ධ වෙන අයට මේ මාසේ සම්බන්ධ වෙන්න පුළුවන්. අද ඉඳලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එච්චර දෙයියනේ එච්චර කියන්නේ මොකක්ද? මනෝවිද්‍යාව විෂයක් කැම්පස් කරන හාමුදුරුවෝ ඉන්නවා. මනෝවිද්‍යාව කරන්න පුළුවන් හාමුදුරුවෝ සෝනුත්තර හාමුදුරුවෝ කිසි ප්‍රශ්නයක් නැහැ. මනෝවිද්‍යාව කරපු හාමුදුරුවෝ අපේ බෙජ් එකේ හිටියා.
මම හිතන්නේ ආන්දර කෙනෙක්ට නම් ගොඩක් වටින සබ්ජෙක්ට් එක මනෝවිද්‍යාව. විද්‍යාව හොඳයි. සෑක හොඳයිද? මනෝවිද්‍යාව හොඳ නැහැ. හොඳයිද කියලා හෙව්වේ. ඔව් සයිකොලොජි කියන්නේ හොඳ සබ්ජෙක්ට් එකක්. හැබැයි ඒකේ ටාගට් එකක් එක්ක තමයි වැඩේ වෙන්නේ. හොඳේ. ඒ කියන්නේ මාකටිං සබ්ජෙක්ට් එකක් නෙමෙයි. අවන්තෝ කියන්නේ එපා ඕන කෙනෙක් පිළිගන්නවා. මාකටිං කියන්නේ ආර්ථික වශයෙන් විශාල වාසි ලැබෙන එකක් නෙමෙයි. ලංකාවේ ඇතුළත මනෝවිද්‍යාවේ හදාරනවා නම් කැම්පස් එකේ ඉංග්‍රීසි මීඩියම් විතරයි තියෙන්නේ. පළවෙනි අවුරුද්දේ සිංහල තියෙනවා. දෙවෙනි අවුරුද්දේ ඉංග්‍රීසි මීඩියම් විතරයි කරන්නේ. ඔය කවුරු හරි කෙනෙක් මනෝවිද්‍යාව හදාරනවා නම් ඒ හදාරලා එයා හොඳ ක්ලාස් එකක්. ඒ කියන්නේ කැම්පස් එකේ සෙකන්ඩ් අපර් ෆස්ට් ක්ලාස් ඔහොම කියලා තියෙනවා ක්ලාසස්. ජස්ට් පාස් කියලා එකකුත් තියෙනවා. මනෝවිද්‍යාව හදාරලා ජස්ට් පාස් වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාස් එකක්. එහෙම කෙනෙකුට තියෙන chance එක හරිම අඩුයි. ලංකාවේ ඇතුලේ chance එක නැහැ. නැතිම තරම් පිටරටක උනත් chance එක හරි අඩුයි. හැබැයි මනෝවිද්‍යාව කළා ෆස්ට් ක්ලාස් කරපු කෙනෙක්, ෆස්ට් ක්ලාස් ගත්ත කෙනෙක්ට ලෝකේ ලංකාවේ අඩු උනත් ලෝකේ විශාල පිළිගැනීමක් සහ මේ ගිහි කෙනෙක්ට උනත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කොල්ලන්ට උනත් මනෝවිද්‍යාව හදාරපු කෙනෙක් ස්පෙෂල් විදිහට ඒ කම්පැනිස් වල උන් තරම් ගන්නවා. මනෝවිද්‍යාව උපදේශකවරු ඉන්න ඕනි තරම්. මනෝවිද්‍යාව හදාරලා උපදේශක විදිහට උපදේශක කියන කෙනෙක් වෙනම අංශයක් ඒ අංශෙත් කරන්න පුළුවන්. මනෝවිද්‍යාව විශේෂවේදී කරපු කෙනෙක් කියන්නේ ලොකු වැලියු එකක් තියෙන කෙනෙක් ඉංග්‍රීසි මීඩියම් වලින් කරපුවා. ලංකාවේ නැතත් පිටරටක වුණත් ඕනි තරම් පිළිගැනීමක් තියෙනවා. ඉතින් ඒක තීරණය කරන්න වෙන්නේ අපේ ටාගට් එක, අපේ කැමැත්ත. ඔයා අනාගතේ වෙන්නේ කවුද කියන එකත් එක තමයි ඒක තීරණය කරන්නේ. එහෙම තීරණය කරන්නේ. PC පේපර් එකේ ආකෘතිය කියන්නකෝ. ආකෘතියම තමයි ඉතින් මම මේ ටියුට් එකේ දාලා තින්නේ මේ PDF එකේ තියෙන ආකෘතියම තමයි. ආකෘතිය ගැන මම කියන්න පේපර් එකක් පාවිච්චි කළාම කියන්නම්කෝ නේ. ඒ අතරේ තව ප්‍රශ්නයකට යන්න. පේපර් එකේ ඒකම දහලා තියෙනවා. කැම්පස් එකේ ආර්ට් වලට තියෙන පාඨමාලා ටික කියන්න. ආර්ට් වලට තියෙන පාඨමාලා කැම්පස් එකේ. මම වැඩිපුරම දන්නේ පේරාදෙණියක නිසා පේරාදෙණියේ සාමාන්‍යයෙන් ආර්ට් කරනවා නම් ඔයා ගිහිල්ලා ඔයාට තියෙනවා දර්ශනීය කියලා වෙනම දර්ශනීය විෂය කරන්න පුළුවන්, සමාජ විද්‍යාව කරන්න පුළුවන්, සෝෂියොලොජි, ඊගාට ආකලොජි තියෙනවා, පුරාවිද්‍යාව තියෙනවා. ආකලොජිනේ පුරාවිද්‍යාව. ඊගාවට බෞද්ධ අධ්‍යයනික ඩිපාර්ට්මන්ට් අනුව තමයි තියෙන්නේ. ඩිපාර්ට්මන්ට් තියෙනවා. බෞද්ධ අධ්‍යයනය සහ පාලි කියන එක ඩිපාර්ට්මන්ට්. සංස්කෘත සහ ක්ලාසිකල් ලැන්ග්වේජ් කියන එක ඩිපාර්ට්මන්ට්. ඒක ඇතුලේ ග්‍රීක්, ජර්මන් මේ වගේ ලැන්ග්වේජ් එකක් තියෙනවා. ඊගාවට මනෝවිද්‍යාව කියන ඩිපාර්ට්මන්ට් එක. සෝෂියොලොජි කියන ඩිපාර්ට්මන්ට් එක. ඩිපාර්ට්මන්ට් එකේ වාට කරන්න පුළුවන්. ස්පෙෂල් කරන්න පුළුවන්. ඊගාවට මේ වගේ විශාල තව සබ්ජෙක්ට් තියෙනවා. සයිකෝනොමි නැත්නම් සිංහල ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. පේරාදෙණි සිංහල කියන්නේ ඇත්තටම ඕනි කෙනෙක් ගොඩක් බින් වෙන එකක් නෙනේ. පේරාදෙණි ගුරුකුලය කියලා අපි කිය සිංහල වගේ. දැන් ඔයගලන්ට තියෙනවා කැම්පස් එකේ මේ හොඳම වැඩේ තමයි ඔයාගේ ටාගට් එක ගුරුවරයෙක් වීම නම්. ඉස්කෝලේ එක ගුරුවරයෙක් වෙන්න කියන්නේ ටීචින් කරන්න. මේ වගේ ටාගට් එකක් තියෙන කෙනෙක්ට කැම්පස් එකේ ගිහලා කරන්න හොඳ සබ්ජෙක්ට් එකක්, කියන්නේ හොඳ කොටසක්, මේ හොඳ කැටගරි එකක් තියෙනවා. මේ මොනවාද? අධ්‍යාපන විද්‍යාව. EDU අධ්‍යාපන විද්‍යාව. ඒකට නම් ප්‍රශ්ටිය ගිහිල්ලා හොඳට වැඩ කරන්න වෙනවා. හොඳ රිසල්ට් එකක් දාන්න වෙනවා. එතකොට ඔයාලට EDU කරන්න පුළුවන්. EDU කරපු කෙනෙක්ට ජොබ් එක හම්බ වෙනවා අනිවාර්යෙන්. කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් ටීචින් හම්බ වෙනවා. විද්‍යාපීඨය වගේ තමයි. මේකට වඩා ලොකු වැඩි එකක් තියෙනවා ඒතන. මොකද ඩිග්‍රී එකක් එක්කනේ විද්‍යාපීඨය හම්බෙන්නේ නෑනේ. පත්වීමක් විතරයි එන්නේ. ඩිග්‍රී එකක් එක්ක එළියට එන්නේ දෙකේ ශ්‍රේණියට තමයි මම වැටෙන්නේ. සාමාන්‍යයෙන් දෙකේ ශ්‍රේණියට දැන් පරියත් මම හිතන්නේ හම්බ වෙනවා 55ක් වගේවත් හම්බ වෙනවා ඇති. නැත්නම් ගුරුපත් වෙනවා. දෙකේ ශ්‍රේණිය කියන්නේ ඉහළ ශ්‍රේණියකට වැටෙනවා ඔයා. එතන අවුරුදු 4ක් තමයි කට්ට කන්න තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් කට්ටක් තියෙනවා අමාරුයි. සබ්ජෙක්ට් 9ක් විතර කරන්න තියෙනවා. එහෙම විදිය කරගත්තොත් වැඩි කොට පේරාදෙණියේ තියෙන කොළඹ තියෙනවා. වෙන කැම්පස් වල නැහැ. කැලණිය වගේ ගත්තොත් එහම ආර්ට් සබ්ජෙක්ට් තියෙන වර්ග ගන්න.
මම දන්නේ නැතිව තියෙන අතලුව අහලවත් නැතිව තියෙනවා. අලුත් සබ්ජෙක්ට් ගොඩාක් තියෙනවා. ඒ ඕන එකක් ඔයගලන්ට කරන්න පුළුවන්. BC බුද්ධ ධර්මයේ දෙකම කරන්න බෑ නිමේෂ. දෙක එකක් කරන්න ඕන. BC සිංහල කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. BC බුද්ධ ධර්මයේ දෙකකට කරන්න බෑ. IT නොකර මේ වෙන සබ්ජෙක්ට් තුනක් කරලා මේ ගිහිලා IT ඩිග්‍රියක් කරන්න පුළුවන්. මේක මෙහෙමයි. පේරාදෙණිය නම් IT නෑ. සබ්ජෙක්ට් එකක් විදිහට කරන්න. හැබැයි කැලණියේ එහෙම තියෙනවා. කැලණියේ මීඩියා වලටත් තම කැලණිය එහෙම නම් මාස් මීඩියා එහෙම තියෙනවා. කැලණිය වගේ නම් තියෙනවා. එතකොට ඒක තීරණය වෙන්නේ දැන් A level කරලා ඔයා යන කැම්පස් එකක් ඒකට අදාළ වෙනවනේ මම කියන්නේ. ඒ කියන්නේ අර IT ඩිග්‍රී එකක් කරන්න ඕනේ IT ස්පෙෂල් කරන්න පුළුවන් කැම්පස් එකක් තිබිය යුතුයි. ඒක එහෙම එකක් තෝරගන්න ඕනේ. කැම්පස් පොත පුරවනකොට තමයි ගොඩක් වෙලාට ඕක තීරණය කරන්න ඕනේ. ඒ කැමැත්ත අනුව මට ICT නම් ඕනේ ඒකට අදාළ කැම්පස් එකක් මොඩිෆයි කරගෙන තමයි අපි කැම්පස් පොත පුරවන්නේ. ඒනවා. අර ඔයා අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා නම් ඇත්තටම එහෙම කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. A level කරන සබ්ජෙක්ට් තුන කැම්පස් විද්‍යාලයට අදාළ නොවෙන්නේ. අදාළ නොවෙන්නේ. එහෙනම් කැම්පස් එකට ගිහිල්ලා ප්‍රශ්නයක ඇතුලේ සබ්ජෙක්ට් තුනක් තෝරගන්න ඕනේ. අන්න ඒ තෝරගන්නකොට මේ ICT මීඩියා හරි සිංහල හරි එහෙම තෝරගන්න ඕනේ අද්ද. එහෙම තෝරගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ කියන්නේ එහෙම අත්‍යවශ්‍ය නැහැ A level වලට ICT කරලා තියෙන්න ඕනිමයි කියලා. ඔයා A level වලට කරන්නේ පාලි සංස්කෘත BC කියන්නකෝ. ඔයාට කැම්පස් එකට ගිහිල්ලා සිංහල ස්පෙෂල් කරන්න පුළුවන්. මනෝවිද්‍යාව ස්පෙෂල් කරන්න පුළුවන්. සෝෂියොලොජි ස්පෙෂල් කරන්න පුළුවන්. සයිකොලොජි කරන්න ඕන එකක් කරන්න පුළුවන්. ඒක අදාළ වෙන්නේ නැහැ. හැබැයි කැම්පස් එකට ගන්න විදි දෙකක් තියෙනවා. එකක් නැව අනිත් එක බෝඩ් 2 අහලා ඇති. එහෙම කියන්නේ ඇඩිෂනල් ඉන්ටේක් කියලා තියෙනවා. ජෙනරල් ඉන්ටේක් එක සාමාන්‍ය තියෙනවා. ඇඩිෂනල් ඉන්ටේක් කියලා තව එකක්. ජෙනරල් ඉන්ටේක් කියලා කියන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රවේශය කියලා කියන්නේ අපි ඒ තුනක් දාලා හොඳ රිසල්ට් එකක් එක්ක කට් ඔෆ් මාක් එකට අනුව ඉසෙඩ් එකට අනුව කැම්පස් එකට තේරලා යනවා. ඉහළින්ම යනවා. පළවෙනි පාරින් යනවා. සමහර ඩිපාර්ට්මන්ට් වලට කට්ටිය අඩුයි සබ්ජෙක්ට් එක කරන්නේ. මම උදාහරණයක් පාලි. පාලි ඩිපාර්ට්මන්ට් එකට කට්ටිය අඩුයි. කියන්නකො 20ක් විතර ඕනි කියලා අපිට මේ පාලි ඩිපාර්ට්මන්ට් එකට කැම්පස් දෙරන්නේ කැම්පස් එකේ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය තීරණය කරනවා අපිට පුළුවන් මේ පාර ස්පෙෂල් දෙන්න 20කට විතර. හැබැයි 20ක් විතර ස්පෙෂල් කරන්න ළමයි නැහැ. කැම්පස් එකේ ළමයි පාලි කරන්න යන පාලි වැඩනවනේ. පාලි සබ්ජෙක්ට් එක නැති වෙනවනේ. ගොඩක් අය කරන්නේ නැහැ නේ. එතකොට උසස් පෙළට පාලි කරපු ළමයි ටික තෝරන ඕන ලංකාව. දෙවෙනි වටේ. පාලි කරපු ටික තෝරලා ඩිපාර්ට්මන්ට් එකකින් යවනවා පණිවිඩයක් ඔන්න UGC එකට අපිට 20කට ස්පෙෂල් ගන්න පුළුවන් නැවත ඇඩිෂනල් ඉන්ටේක් එකක් ගන්න පුළුවන් පීරාදී. 20ක් විතර ලංකාවෙන් තෝරනවා ආයේ පාලි වල. ඒගොල්ලෝ අවම ලකුණු හිටියේ. කැම්පස් එකට යන්න බැරි මට්ටමක හිටියේ. එලිජිබල් තියෙනවා යන්න බෑ. එතකොට ඒ 20ක් ලංකාවෙන් තෝරලා ඔන්න පීරාදීට යවනවා පාලි ඩිපාර්ට්මන්ට් එකේ ස්පෙෂල් කරන්න. එයා ස්පෙෂල් කරලා යන්නේ. ඒ කියන්නේ එයා කැම්පස් එකට ගිහිල්ලා අනිවාර්යෙන් කරන්න ඕන පාලි ස්පෙෂල් ඩිග්‍රී එකක් පමණයි. මේ තේරෙනවද? ඒ වගේ සබ්ජෙක්ට් කීපයක් තියෙන හැම සබ්ජෙක්ට් එකකම එහෙම ගන්න නැහැ. පාලි BC වලටත් තියෙනවා chance. BC බුද්ධ ධර්මයේ BC වලට ඒ වගේ chance එකකුත් තියෙනවා. කියන්නේ වාට එකපාරෙන් හම්බ බෝඩ් එකෙන් හරි කැම්පස් එකට යන්න පුළුවන් chances තියෙනවා. කැලණියේ ජපුර ඕනි ඒ වගේ හැම එකකටම ගන්න පුළුවන්. ජියෝග්‍රැෆික් මම අහලා තියෙනවා කියලා එම ගියාය නම් මට හම්බෙලා නැහැ අපේ බැච් එකේ මට මතක විදිහට. කියලා. සාමාන්‍යයෙන් සෝෂියොලොජි හිම ගන්නෙ නැහැ ස්පෙෂල් කරලා. ඇයි? ආර්ට් සබ්ජෙක්ට් නැහැ ස්පෙෂල් කරලා ගන්න. ආර්ට් එකේ සෝෂියොලොජි සමාජ විද්‍යාව කියලා විෂයක් නැහැ. ඒතර කැම්පස් එකට ගිහිල්ලාම තමයි සමාජ විද්‍යාව කරන්නේ. කියලා. දැන් කොළඹ වගේ ගත්තොත් අපරාධ විද්‍යාව වගේ සමාජ විද්‍යාව විෂය කාණ්ඩයක් නෑ. පේරාදෙණියේ අපරාධ විද්‍යාව තියෙනවා විෂය කාණ්ඩයක්. කොටසක් මමත් කරා. අපරාධ විද්‍යාව කරේ අපි මේ සෝෂියොලොජිකේ නන් ක්‍රෙඩිට් විදිහට කරේ. අපරාධ විද්‍යාව වගේ තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් ටාගට් එක පොලිසියට යන්නේ ඒක. හමුදාවට යන්නේ ඒක නා. මම කියන්නේ මේවා දැනගෙන යන්න. මේවා දැනගෙන කරන්න. උසස් පෙළ වුණත් ඕන එකක් කරද්දි දැනගෙන කරන්න. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. හරිද? ඒක තමයි ඇත්ත.
ඔයාගේ ටාගට් එක හමුදාවේ ඉහළ තනතුරකට යන එක. ආගේ ටාගට් එක CID එකට යන්නේ. බුද්ධ්‍යංශ කියන්නේ. හරි මොකක් හරි කියන්නේ. අපරාධ විද්‍යාව වගේ විෂයක් කරලා තියෙනවනම් අපරාධ විද්‍යාව වගේ ස්පෙෂල් කරලා තියෙනවා මොන්න යන තැන් බුද්ධ්‍යංශ. කියන්නේ උදාහරණයක් වගේ යන්න පුළුවන් පොලිසිය උනත් ඉහළ තැනකට යන්න පුළුවන්. මේ හැම එකකටම අදාළ වෙන කොටස් තියෙනවා. යන්න කලින් මේවා අවබෝධයෙන් යන්න ඕන. සර් ඒ ලෙවල් වලට අපරාධ විද්‍යාවක් තියෙනවද? ඒ ලෙවල් වලට නෑ. ඒ ලෙවල් සබ්ජෙක්ට් ඔය අපි දැන් අද කතා කරපු ටික ඇරෙන්න වෙන මොකුත් නෑ. ඒක තමයි තියෙන්නේ. හෝම් සයන්ස් වලට කැම්පස් එකේ නම් මොකුත් නැත මම දන්න තරම්. ඒ කියන්නේ දැන් හෝම් සයන්ස් නොකර ඉන්න කරින් නෙමෙයි මම කියන්නේ. හෝම් සයන්ස් වලට කැම්පස් නෑ. නේ සංසලා තව හොයලා බලන්න. මම මේ කියන්නේ සබ්ජෙක්ට් එක නරකයි කියන එක නෙමෙයි. හැබැයි මම අහලා තියෙන්නේ NVQ කියන ලෙවල්ස් නේ තියෙන හෝම් සයන්ස් වල. ඒක අර ඩිප්ලෝමා වගේ යන සයිඩ් එකක් තියෙනවා. මේ අලුත් සබ්ජෙක්ට් එක. අපි ඇනින තැනක් උතර හෝම් සයන්ස් වගේම ගත්තාම ඇත්තටම මේ සබ්ජෙක්ට් ගැන අපි ලොකුවට අවබෝධයක් නැහැ. මොකද අපිට ඒ අත්දැකීම් නැති නිසා. මේ මෑත කාලින සබ්ජෙක්ට් නිසා. හැබැයි කැම්පස් එකේ නම් තවම කැම්පස් වල හෝම් සයන්ස් වලට අදාළ ඩිග්‍රී එකක් ලංකාවේ නැහැ කියලා තමයි මම අහලා තියෙන්නේ. සහ මේ ඔයගොල්ලෝ උගන්නන ගුරුවරුන්ගෙන් අහලා බලන්න ගැන හරියට. ඩිග්‍රී එකක් නම් තවම නැහැ කියන එක තමයි මම දන්නේ. එහෙම තියෙනවා නම් මාව දැනුවත් කරන්න. මම දන්න උකුරින් මතම තමයි ඔව්. ආකෘති පෙන්වන්න කිව්වනේ නේද BC එක. මොඩල් පේපර් එක දාලා පොඩ්ඩක් බලමු. තව ප්‍රශ්න තියෙනවද දාන්න? ටක් ගාලා දාන්න 6 වෙනකම් විතර. තව විනාඩි 10ක් 15ක් තියෙනවා. 6ට ටක් ගාලා කරන්ට් එක යන්න. ඊට පස්සේ හරියන ඕක කරන්න. 24 ක්ලාස් වලට සහ 23 22 ක්ලාස් ඉන්න කට්ටිය WhatsApp එකට ටක් ගාලා මැසේජස් දාලා තියන්න. ඒගොල්ලෝ මට හිමීට බලලා මේ තින් නම්බර එක මෙතන තියෙනවා. දාලා මේ ඔයගොල්ලන්ව ඇඩ් කරගෙන ගෲප් වලට දාලා ඒ අවශ්‍ය කරන ටික කරගෙන යන්න පුළුවන්. හරි? ඒක තමයි මම මතක් කරේ. ගොඩක් අය මැසේජස් දාලා තියෙනවා. මම හිමීට බලන්න ඉන්නේ අතනවා දැන්ම බලන්න ඉන්නේ. හිමීට බලන්න. ටීචින් ගියාම උගන්වන ශ්‍රේණි තෝරගන්න පුළුවන් ඉස්කෝලවල. එහෙමයි. ඔය දැන් ටීචින් වල තියෙනවා ප්‍රයිමරි, සෙකන්ඩරි වගේ එහෙම නම් ප්‍රයිමරි වගේ. ඒක මේ ගොඩක් වෙලාවට ඩිප්ලෝමා එකක් එක්ක යනවා. ඒ කියන්නේ කැම්පස් ගියාම ටීචින් හම්බ වෙනවා කියලා එකක් නැහැනේ. විද්‍යාපීඨ ගියොත් ටීචින් හම්බ වෙනවා. අන්න ඒ වගේ එකක් නේ තියෙන්නේ. ඒතර විද්‍යාපීඨ ඇතුලේ තමයි ඔක ගොඩක්ම ඉන්නේ වෙන්නේ. විද්‍යාපීඨ ඇතුලේ කරන කැටගරිස් තියෙනවා. ඒක ඇතුලේ ඔයාලට පුළුවන් ප්‍රයිමරි වගේ තෝරගන්න ඕන. නැත්නම් ඉහළ මට්ටම කියන්නේ අපි ගමුකෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ වගේ එහෙම තෝරගන්නවා නම් පහින් පල්ලෑ ශිෂ්‍යත්ව වගේ තෝරගන්නවා නම් මේවට අවශ්‍ය කැටගරිස් තියෙනවා පීඨය ඇතුලේ. අන්න ඒ වගේ කොටස් අතර තමයි මම මේ සයිඩ් එකේ පීඨ ගැන ලොකු අවබෝධයක් නැති නිසා මම කියන්නේ. එහෙම තමයි ඒ කියන්නේ. කැම්පස් එකට යනවා කියන්නේ අනිවාර්යෙන් ටීචින් හම්බ වෙනවා කියන එක නෙමෙයි. කැම්පස් යනවා කියන්නේ ඩිග්‍රී එක හම්බ වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ටීචින් එක්සෑම් කරන්න. දැන් පහුගිය කාලේ 60000ක් විතර කට්ටිය ගත්තනේ රජයේ රැකියාව. ඒතනදි ටීචින් එක්සෑම් බැලුවේ නැහැ. ඒගොල්ලෝ අරගෙන ජියෝ අරගෙන ජියෝ පත්තිම් වලට ගුරු පත්තිම් පවා දුන්නානේ පහුගිය කාලේ ඒක දාන්න. නෑ කැම්පස් කෝස් එකට A level මත A level කරන සබ්ජෙක්ට් තුන අදාළ වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ ඔයා ඇඩිෂනල් ඉන්ටෙක් කරනවා නම් විතරයි මම කලින් කිව්වා. විශේෂ කරලා ගන්නවා නම් පාලි වලට විශේෂ කරලා ගන්න. ජියෝග්‍රැෆි වලට විශේෂ කරලා ගන්න. එහෙම වුණොත් ඔයා අනිවාර්යෙන් කැම්පස් එක ඇතුලේ විශේෂයෙන් කරන්න ඕනේ ස්පෙෂල් කරනවා නම් කරන්න තියෙන්නේ. ජෙනරල් කරනවා නම් ඒක කොහොමද මේ සබ්ජෙක්ට් එක කරන්නේ? ජෙනරල් කරලා සබ්ජෙක්ට් තුනක් නේ. ස්පෙෂල් කරනවා නම් ජියෝග්‍රැෆි විතරයි. ඕක පාලි විතරයි. හැබැයි ඔයා ජෙනරල් සාමාන්‍ය ප්‍රවේශයෙන් යනවා නම් කැම්පස් එක ඇතුළට ඔයාලට ඕනි සබ්ජෙක්ට් එකක් ඇතුළේ ස්පෙෂල් කරන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන්. සර් මේ සිලබස් වල මේ අලුත් පරණ කියන එකේ මොකද්ද සර් මේ එක වෙනස? ඔය අලුත් පරණ ප්‍රශ්නේ මේක අපිට අදාළම නැති එකක් එක පැත්තකින්. දැන් අපි ගමු සාමාන්‍යයෙන් උසස් පෙළ සිලබස් එක අවුරුදු 5න් 5ට වගේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අලුත් වෙන. ඔයා මේ අවුරුද්දේ ලිව්වා කියන්නේ 2022 විභාගෙ ලිව්වා.
ඔයාලගේ මේ සිලබස් එක දැන් තියෙන සිලබස් ලබන අවුරුද්දේ සිලබස් එක වෙනස් වෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ලියන්නේ පරණ දැන් මේ අවුරුද්දේ තියෙන සිලබස් එක. ලබන අවුරුද්දෙත් ඔයා ආයෙ ලියනවා. ෆේල් වෙලා හරි මොකක් හරි මදි වෙලා ඔයා ලියනවා. එතකොට අලුත් සිලබස් එකක් නේ තියෙන්නේ. ඒක නිසා මොකද කරන්න වෙන්නේ? අලුත් සිලබස් එකයි පරණ සිලබස් එකයි දෙකට අදාළ පේපර්ස් දෙකක් දෙන්න වෙනවා. දෙවිදියට. ඒ වාට අලුත් සිලබස් එකට ආයෙ පාඩම් කරලා ආපුතින් අලුත් සිලබස් එකට උරු වෙන්න බෑනේ. පරණ එකෙන් ඔයා මේ අවුරුද්දේ ලියන්න. ඊට පස්සේ ලබන අවුරුද්දේත් ආයෙ ඔයා ලියනවා. ඒත් අවුරුදු 3ක් ලියන්න පුළුවන් නේද? ඒත් ඔයාලට පරණ සිලබස් එකෙන් දෙන්න වෙනවා. ඒතර නිව් සිලබස් එක වෙනම යන්න වෙනවා අලුත් සිලබස් එක අවුරුදු දෙකක් විතර වෙනම යන්න. ඒක තමයි නිව් අලුත් පරණ කියලා කියන්නේ. සිලබස් එක වෙනස් වෙන එක ගැන ඒක උච්ච ප්‍රශ්නයක් නෙවෙයි. එච්චර. මොකද අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. අලුත් තුනක් වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඔයාට මේ අවුරුද්දේ ලියලා ආයි අවුරුද්දේ ඊගාව අවුරුද්දේ අවුරුදු 3ක් එක දිගටම මේ පරණ සිලබස් අපි මේ දැන් කරගෙන යන සිලබස් එකටම ලියන්න පුළුවන්. ගෲප් එකට දාන්න රෙකෝඩ් එක. මම ඒක අප්ලෝඩ් කරලා දාන්නම්. මම YouTube ලයිව් දෙන්නත් හිතාගෙන හිටියා. නමුත් සිග්නල් ප්‍රශ්න සිග්නල් ඩ්‍රොප් එකක් තියෙනවා මේ. වැස්සත් එක හින්දා දුන්නේ නැත්තේ. මෙහෙම රෙකෝඩ් එක දාලා තියෙනවා. ඒක දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. තාම මොන හරි තියෙනවද? විනාඩි 10ක් තියෙනවා තව. පේපර් එකේ ආකෘතිය කියන්න කිව්ව හින්දා මට එයා ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවද? ඉන්නනම් විතරක් කියන්නේ. පේපර් එකේ ආකෘතිය කියන්න කිව්වේ BC වල. මම කියන්නම් අවශ්‍ය නම් යන වෙලාවනේ කියන්නම් නේ කවි එහෙම කරයිනේ සර්. එතකොට ළමයි ගන්නේ කොහොමද කැම්පස් වලට? පරණ සිලබස් එකට වෙනම ගන්නවා අලුත් සිලබස් එකට වෙනම ගන්න අවස්ථා තියෙනවා. ඒක ඉතින් ගොඩක් ලා ඒ කියන්නේ ඉසෙට් එක වෙනම බලන්න. වෙනම තමයි දෙක යන්නේ. ප්‍රශ්නයක් නෑ. ආකෘතිය ගත්තාම ඔයගලන්ට පේපර් එකේ පළවෙනි කොටස පළවෙනි පත්‍රයට හම්බ වෙනවා පැය දෙකක්. ප්‍රශ්න 50ක් තියෙනවා ලකුණු 100ක් තියෙනවා MCQ තියෙනවා. හරි සරල අමාරු නෑ. මෙන්න තියෙනවා MCQ ටික මේ විදිහට තියෙනවා. මේ විදිහම තමයි. දෙවෙනි කොටස තියෙනවා. දෙවෙනි කොටස කොටස් දෙකකින් යුක්තයි ප්‍රශ්න ලකුණු 100ක්. මේ දෙක එකට එකතු වෙලා දෙකට බෙදලා තමයි ලකුණු හැදෙන්නේ. MCQ එකයි දෙවෙනි පේපර් එකේ ලකුණු. දෙවෙනි පේපර් එකේ ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න 3ක්. මේ පළවෙනි කොටසේ ප්‍රශ්න 3ක්. මේකෙන් දෙකයි කරන්න තියෙන්නේ. මේවට ලකුණු හම්බෙන්නේ පළවෙනි ප්‍රශ්න ලකුණු 2යි. දෙවෙනි එකට 3යි. තුන්වෙනි එකට 4යි. හතරවෙනි එකට 5යි. පස්වෙනි එකට 6යි. මේ තමයි ලකුණු හම්බෙන්නේ. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නට හම්බ වෙන ලකුණු 10යි. දෙවෙනි ප්‍රශ්න ලකුණු හම්බ වෙන 10යි. ඔක්කොම 20යි. ඔයාලට මේකෙන් දෙකක් තෝරගන්න පුළුවන්. මෙතනින් 3ක් තෝරගන්න පුළුවන්. 8ක් තියෙනවා. 3ක් තෝරගන්න. ලිවිල්ලක් තියෙනවා. ටයිමින් හරියට බැලන්ස් කරගෙන අපි ටයිමින් ලියන උත්තර ඔයා දකින්න වීඩියෝස් වල සාමාන්‍ය අපි ටයිමින් උත්තර ලියනවා ප්‍රසන්ටේෂන් එකේ දාලා ටයිම් එක යනවා හරියටම ටයිම් එකට උත්තර ලියනවා විනාඩි 10 නම් විනාඩි 20 නම් 20 එහෙම අරගෙන උත්තර ලියන්න හුරු වෙන්න ඕනේ ටයිමින් ලියන්න ඕනේ නැත්නම් නම් වැඩි අමාරුයි මොකද වෙලාව යනවා තේරෙන්නේ නැහැ විභාග වලට ගියාම මට අත්දැකීම් නැති තව විනාඩි කිහිපයක් තියෙනවා මොනවා හරි තියෙනවා නම් අහන්න මැසේජ් ටික මම ඉමේජ් බලන්න මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙනවා. මේකේ මොනවා හරි අහන්න තියෙනවා ටක් ගාලා අහන්න. මොන්ට අහන්න විනාඩි 5ක් විතර තියෙනවා. කරන්ට් එකේ ගම වැඩි අවුල් යනවා. අර එක්සෑම් ප්‍රයිවට් දාන එක ගැන අහලා තියෙනවා නේද? ඒකේ ලින්ක් එක ඔන්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් දාන්න ඔන්ලයින් විතර ඇප්ලයි කරන්න පුළුවන් ප්‍රයිවට් දාන කට්ටියට. ලබන මාසේ 18 වෙනිදා වෙනකන් තියෙනවා කල් දීලා. ඔන්ලයින් ප්‍රයිවට් ඇප්ලයි කරන ඉස්කෝලෙන් දාන කට්ටියට ප්‍රශ්න නැහැ. ප්‍රයිවට් ඇප්ලයි කරන කට්ටිය ගිහිල්ලා ඒ ලින්ක් එකෙන් ඒක පුරවලා හරියට කියවන්න ඉස්සලා පුරවන්න ගන්න. ඒ චක්‍ර ලේඛනේ ඔක්කොම හරියට කියවලා පුරවන්න. MCQ 50ටම ගහගත්තොත් අනිවාර්යෙන් ඒ ගන්න පුළුවන්ද කියන එක ගැන කියන්න වෙන්නේ මෙහෙමයි. MCQ 50 ගහලා දෙවනි පේපර් එකෙන් අඩුම මට්ටම මම කියන්නේ අඩුම මට්ටම ඔයා ලකුණු 70ක්වත් ගන්න.
ඇයි දෙකට බලන්නකො දෙකට බෙදලා 100යි 70යි එකතු කරලා දෙකට බෙදා ලකුණු කීයද 100යි 70යි බෙදුවා ඔව් සර් එලව ප්‍රයිවට් කරද්දි මේ සබ්ජෙක්ට් ඔක්කොම ලියන්න ඕන නැත්නම් 3ක් විතර ලියන්න පුළුවන්ද? ඒතකොට කැම්පස් වල ගයිද? කොහොමද? සබ්ජෙක්ට් ඔක්කොම ලියන්න ඕනේ කියන්නේ ඒ කියන්නේ JIT exam, general English අන්න ඒ වගේ. ජිට් එක දැන් නැහැ නේද? දැන් නැහැ. ජෙනරල් කරනවා. ඉංග්‍රීසි කරනවා. ජෙනරල් ඉංග්‍රීසි කරනවා. ඒ කියන්නේ ප්‍රයිවට් කරද්දි general English අනිවාර්යෙන් කරන්න ඕන. ඔව් ඒ දෙකත් ඒක අදාළයි අනිවාර්යෙන්. කැම්පස් එකට තෝරගන්න ජෙනරල් ඉංග්‍රීසි ජෙනරල් මේ පේපර් එක ඒ කියන්නේ සාමාන්‍ය දැනීම පේපර් එකට අනිවාර්යෙන් මට විදිහට ලකුණු 30න් හෝ 30න් උඩ නේ 30න් උඩ තියෙනවා. ඉංග්‍රීසි එක නම් ෆේල් වුණාද ඒකද ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ ෆේල් කරගන්න එපා. කරගන්න. ඒක අදාළ වෙන්නේ නෑ අර කැම්පස් එකට. ඒ කියන්නේ ප්‍රයිවට් කරද්දි විෂයන් 4ම ලියන්න ඕන. ඔව්. ප්‍රයිවට් කළා කියලා නෑ අදාළ. ඔයගලන්ට අරක එහෙම ප්‍රයිවට් කරද්දි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඉස්කෝලේ තියෙන මේක මොකද්ද ඉස්කෝලේ මේ ප්‍රොජෙක්ට් එක ඒක අදාළ වෙන්නේ අර කේවල ව්‍යාපෘතියයි මේ ඉස්කෝලේ ගෲප් ප්‍රොජෙක්ට් එකයි කියලා දෙකක් තියෙනවා. දැන් මම හිතන්නේ ගෲප් එක විතරයි තියෙන්නේ දැන්. කේවල එක නෑනේ. ඒවා ලොකු ඒවා අහන්නේවත් නැහැ ওই ප්‍රයිවට් පුරවද්දී. එහෙම එකක් තියෙනවා. ඔව් විශේෂ අවශ්‍යතා යටතේ කැම්පස් ගන්නවා. කොච්චර වගේ එහෙමත් ගන්නවා. සාමාන්‍යයෙන් විශේෂ අවශ්‍යතා යටතේ කැම්පස් එකකට ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි ගන්නෙ. ප්‍රමාණය අතින් නම් මම කොච්චරක්ද කියන්න දන්නේ නැහැ. හැබැයි ඉතාම පහසුවෙන් කැම්පස් එකට යන්න පුළුවන්. ඒ ගැන මම දන්නවා. මොකද අපේ යාළුවෝ හිටියා. කීප දෙනෙක්ම විශේෂ අවශ්‍යතා යටතේ අපේ බැච් එකේ. ඉතින් ඒගොල්ලෝ කැම්පස් ඇවිල්ලා තියෙන ලොකුම රිසල්ට් එකකුත් නෙමෙයි. ලොකුම රිසල්ට් එකකුත් නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා කැම්පස් එකට ඇවිල්ලා ස්පෙෂල් කරලා දැන් මේ වෙනකොට හොඳ ජොබ් කරන අය ඉන්නවා මගේ යාළුවෝ. ඉහළ තැන්වල ඉන්නවා. මේ ඉතාම පහසු ක්‍රමයක් කැම්පස් යන්න ස්පෙෂල් විශේෂ අවශ්‍යතා යටතේ විභාග ලිවීම කැම්පස් එකට ලේසියෙන් යන්න පුළුවන් සහ ගන්නවා. ලංකාවේ සාමාන්‍යයෙන් මම කියන්නේ උදාහරණයක් විදිහට විශේෂ අවස්ථා යටතේ ළමයි 10 දෙනෙක් ලිව්වොත් ලංකාවෙන්න එකකින් 8 දෙනෙක්ටවත් අඩුම තරමින් යන්න පුළුවන් කියාවක් තියෙනවා කියලා මම දන්නවා. හරි. තාම මොනවා හරි තියෙනවද? ඉක්මනින් අහන්න. නෑ නේද එහෙනම්. හරි එහෙනම් අපි ඉවර කරමු. ඔයගලන්ට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පස්සේ අපි බලමු මේක කොහොමද ආයෙත් සෙන් එකක් වගේ ගන්න ඒවට. ඉතින් මොකද හිතන්නේ ඔයගොල්ලෝ අද සෙන් එක ගැන? ඒ කියන්නේ ගෲප් එකේ දාන්න මම ගෲප් එක ඕපන් කරන්නම් පොඩ්ඩක් මේ කළා ගෲප් කීපයක් තියෙනවානේ. ඒක කරන්න 24ට ක්ලාස් එකට එන කට්ටිය මට මැසේජ් එකක් දාන්න 24 ගෲප් එකට ඇඩ් කරන්න. අපි ලබන සතිය සවුන්දා මේ වෙලාවෙ ඉඳලම ක්ලාස් එක පටන් අරගෙන යනවා. ඉතින් ප්‍රශ්න නෑ. ආයෙ උගන්න ආයෙ ලබන සතියේ ඉඳන් දෙලින්ම ගැනීම තමයි ආයෙ. එන වල්පල් නෑ. දෙලින්ම ගන්න පටන් ගන්නවා පළවෙනි පාඩමේ ඉඳලා. එහෙනම් අද අපි නතර වෙමු. මේ රෙකෝඩ් එක ගෲප් එකට දාන්න. ඔව් ඉස්සලා YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනේ. ඊට පස්සේ ක්ලවුඩ් දාන්න නැතුව YouTube එකට දාන්න. මොකද ගොඩක් අය YouTube එකකින් ඉන්නවනේ. ඒකත් එක ලේසි මටත් මේ ක්ලවුඩ් දාන්න නැතුව YouTube එකට දාන්න. ඒක ලින්ක් එක හරහා විතරක් ගිහිල්ලා බලන්න පුළුවන් වෙන හරි එහෙම මම දාන්නම් ගෲප් එකට. හරි. එහෙනම් ඔයගොල්ලන්ගේ තියෙන අදහස් එහෙම දාන්න ගෲප් එකට මම ගෲප් එක ඕපන් කරලා මෙසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝටම උත්සන්න පරිස්සමින් ඉන්න. මොන සබ්ජෙක්ට් එක කරත් උසස් පෙළට ගොඩ යන්න. ඒක තමයි ඉතින් තියෙන්නේ. මයිකාවට එනවනම් මම අනිවාර්යෙන් බලන්න ගොඩ දානවා. ඒකේ කතා දෙකක් නෑ. දාලත් තියෙනවා දාන්න පුළුවන්. ක්‍රමයක් තියෙනවා ක්‍රමයක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි ආයෙ හම්බෙමු. උත්සන්න. Thank you sir. Thank you.